නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරුණික පින්තුනේ අද දවසේ තවත් නිදානයක් සාකච්ඡා කරන්න යන්නේ පරිසම්පාදාගතව සඳහන් වෙන ඒ තමයි භව කියන නිදානය. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කළ උපාදාන කියන නිදානය. අපි දැනගත්තා උපාදානය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා උපාදානීය තුල තෘෂ්ණාව දිට්ඨියකට සම්බන්ධ කරගන්නවා. ඒක අභිධර්මයේ චෛතසිකයක්. ඒ නිසා උපාදානීය දිට්ඨියකට සම්බන්ධ කරගත්තයින් පස්සේ මේ ලෝභය දිට්ඨියකට සම්බන්ධ කරාම ලෝභය කියන තණ්හාව ඊට පස්සේ උපාදාන බවට පත් වෙලා දැන් ඔන්න මොකද වෙන්නේ? භවය සකස් වෙනවා. අන්නේ භවය සකස් වීම තමයි අද කතා කරන්නේ. දැන් අපි මුලින්ම හඳුනා ගනිමු සූත්‍ර පිටකාගතව පටිච්ච සමුප්පාදයේ භව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීපු ස්ථානය. මේ තමයි මේ විභංග සූත්‍රය අපි හැමදාම සාකච්ඡා කරන සූත්‍ර සංයුතනිකායේ. අපි මෙතනින් තමයි අපි අභිධර්මයට යන්නේ මේ සූත්‍රාන්තිකව සාකච්ඡා කළ සාමාන්‍යයෙන්. කතමෝච භික්ඛවේ භවෝ මහණෙනි භවය කියන්නේ මොකක්ද? තයෝමේ භික්ඛවේ භවා භව තුනක් තියෙනවා කියලා කියනවා. කාම භවෝ කාම භවය, රූප භවෝ රූප භවය, අරූප භවෝ අරූප භවය. මේක තමයි භවය කියලා කියන්නේ. දැන් වෙනත් තැන්වල අපි දැකලා තියෙන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකනේ. දැන් මෙතන වෙනසක් පේනවා අපට. සර්වඥයන් වහන්සේ පෙන්වුම් කරනවා කාමී කියන්නේ ලෝකයක් විතරක් නෙමෙයි. කාමී කියන්නේ භවය. රූපේ කියන්නේ භවය. අරූප කියන්නේ භවය. ඒකට ඔක ඇතුලේ ලෝක තියෙනවා. නමුත් මේ තුන තමයි මූලිකවම තිබෙන භව තුන. අනේක තමයි අපි මුලින්ම අවබෝධ කරගන්නට තිබෙන්නේ. අපි දැන් ඉස්සරහට කියලා බලමු. දැන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ භව කියන නිදානය, උපාදානෙන් සිද්ධ වෙන භව කියන නිදානය ක්‍රම දෙකකට. එකක් තමයි මේ භවය හඳුනා ගැනීම. කියන්නේ මේ භව තුනක් කතා කරන කාම, රූප, අරූප මේ තුන ඇතුළ පොඩ සාකච්ඡා කරන එක. ඊළඟට අර පටිච්චසමුප්පාදයේ උපාදානීය උණයින් පස්සේ වෙන භව කතාවේ වෙන දේවල් ටික මානසිකව. ඒක ඉස්සරහට කතා කරනවා. අපි ඉස්සෙල්ලා ටිකක් අපි කවුරුත් ටිකක් කුතුහලයෙන් ඉන්නවා මේ භවය කියන එක ඉස්සෙල්ලා භෞතිකව හඳුනා ගන්න. අපි ඉස්සෙල්ලා ඒ භෞතිකව හඳුනා ගනිමු. දැන් මෙතන කෙලින්ම කියන්නේ කාම රූප අරූප. අපි අභිධර්ම විග්‍රහයෙන් තමයි අර දෙවෙනි එකට යන්නේ. දැන් මානසිකව තියෙන ටික. මොකද්ද මේ උපාදාන වලින් මානසිකව වෙන්නේ භවයට. නමුත් අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ මේ සූත්‍ර පිටකාගතව කාමේ භවයක් වෙන්නේ, රූපේ භවයක් වෙන්නේ, අරූපේ භවයක් වෙන්නේ. භෞතිකව ඒක දිහා දැකීමක් තුලින් තමයි සූත්‍ර පිටකාගතව ඒක පේන්නේ. දැන් කාම භවය කාම ලෝක කියලා කියන කට දැන් මේක ගන්න වෙන්නේ කාම භවය ඇතුළත තිබෙන ලෝක. කීයක් තිබෙනවද කාම ලෝකේ? කාම භවය ඇතුළත ලෝක ස්ථාන කීයක් තිබෙනවද? කියන්න බලන්න මේ පේනවද එනවා? 11ක් තියෙනවා. 11ක් තියෙනවා. මේක අවුරුද්ද දන්නවා මේක. මේ ටික අවුරුද්ද දන්නවා. පොඩ්ඩක් හඳුනා ගැනීමකට කතා කරේ. කාම භවය තුල තිබෙන ලෝක 11 පහළින්ම තිබෙන අපාය 4. දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේ බෞද්ධ අපි කොස්මොලොජි අපි කියනවා.
කොහොමද කියන්නේ විශ්ව ලෝකයට කියනවා. ඒක ඇතුලේ vertically යන්නේ. ඒ කියන්නේ සිරස් හතට යන්නේ. ඒකේ පල්ලෙහාම අපායන්. ඊපස්සේ මනුෂ්‍ය ලෝකේ. ඊළඟට දිව්‍ය ලෝක කියලා කතා කරනවා. නරකයේ තිරිසන් പ്രേත අසුර අපාය මනුෂ්‍ය ලෝකයේ තිබෙනවා. ඒ වගේම දිව්‍ය ලෝක 6ක් තිබෙනවා. චාතුම් මහරජකේ යාමය ඊළඟට තාවතින්සය තුසිතය නිම්මාවතිය පාරමිත වසවත්ති කියලා දිව්‍ය ලෝක 6ක් තිබෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක කොහොම උඩට යනවා. උඩට යන්නේ මේක පල්ලෙහාට 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. අවසාන මේක නේව සංඥානා සංඥායතන කියලා කියනවා. මේ පැතින් රූපවල අවසාන එක අකනිටා කියලා කියනවා. පටන් ගන්න එක බ්‍රහ්ම පාරිසච්ච. දිව්‍ය ලෝකවල අවසන් වෙන පටන් ගන්නේ චතුර්මහරජ. අවසන් වෙන්නේ පරිණිත වසර. මේ තමයි මේක යන්නේ. මම ඒවා ගොඩක් කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒවා දන්නවා ගොඩක් කාරණා. අපි අභිධර්ම කාරණාවට යන්න ඕන නිසා. මෙන්න මෙතන මට පොඩි දෙයක් කියන්න ඕන මේ අපාය. දැන් මතක තියාගන්න නරකය කියලා කියන්නේ අපාය ඇතුලේ තියෙන එකක්. අපාය කියලා කියන්නේ පොදු අර්ථකථනේ මේ හතරට. මෙන්න මේ ඊතලය බලන්න. මේ ඊතලින් කියන්නේ මේ අපායවල අඩුම මට්ටමේ ඉඳලා උඩහට තියෙන. ඒ කියන්නේ මේකේ තියෙනවානේ සැප මට්ටම සහ දුක මට්ටම. ඒතර පල්ලිහයින්ම තිබෙන්නේ නරකය කියන අපාය. ඊළඟට තිරිසන් සත්තු. ඒ කියන්නේ දැන් අර නරකේ අපි කතා කරමු. නරකයේ ඇතුලේ තියෙන අපායට වඩා තිරිසන් සතෙක් වෙන එක හොඳයි. පින් තියෙනවා. ඒක පින්. ඒ තිරිසනාට වඩා පෙරේතෙක් වෙන එක පින් තියෙනවා. පෙරේතෙක් වෙනවා කියන්නේ ඊට වඩා හොඳ හිතන්න එපා. දුම් හිතකින්වත් හිතන්න එපා. නමුත් නරකයට වඩා හොඳයි තිරිසන් වලට වඩා හොඳයි. ඒ ප්‍රේතයන්ට වඩා අසුරෙක් වෙන එක හොඳයි කියලා කියනවා. අසුරෙක් වුණොත් සමහර දේවල් අපිට වළක්වන්න බෑ. එතනින් එහාට තමයි මේ මනුෂ්‍ය ලෝකෙ හැම ඉන්නේ. දැන් මේකේ මම ඊළඟට විස්තර කරන්නම් මේ නරකයේ සම්බන්ධව. තිරිසන් ගත්තොත් අපි ඒක එමුකෝ නරකයේ කතා කරලෙමු දෙන්න. දැන් නරකය කියන්නේ මේක අපි බෞද්ධ දර්ශනයෙන් ගත්තොත් මේකේ තියෙනවා ශීතාදික නරක. cold hells කියන්නේ. ඒක උෂ්ණාදික. ඒවා hot hells. දැන් ගොඩක් කට්ටිය මේ ලංකාවේ සම්බන්ධව ලංකාවේ කාණ්ඩේ මේක විතරයි දන්නේ උෂ්ණාදික ඒවා. මේවා තමයි දන්නේ ගොඩක් කට්ටිය. يعني දරුණු රස්නේ සැර රස්නේ මා කියන්නේ උෂ්ණත්වයේ වැඩි අපාය තමයි දන්නේ. නරකයන් කියලා අපි කියන්නේ. මේවා දන්නේ නැහැ. මෙන්න මේ පැත්ත දන්නේ නැහැ ගොඩක් කාණ්ඩේ. මේකත් විග්‍රහ වෙන මේක වෙන ශීතාදික. ඒ කියන්නේ බොහොම හීතල වැඩි නරකයනුත් තියෙනවා. එහෙනම් අද ඔබ ඉගෙන ගන්නවා මේ දෙකම. ඔන්න මේවා තමයි ශීතාදික නරකය. සාමාන්‍ය නොදකපුවන්නේ මේව නේද? අර්බුද, නිර්අර්බුද, අතත, හහව, පුහුව, උත්පල, පද්ම, මහා පද්ම. මම ඉංග්‍රීසියෙන් මේව දැම්ම පොඩ්ඩක් තේරුම් ගන්නත් එක්ක. දැන් අර්බුද තමයි ඒකේ තියෙන පළවෙනිම. කියන්නේ අවම මට්ටම ශීතාදිකයේ. මහා පද්ම තමයි හීත වැඩිම. ඒ කියන්නේ හීත වැඩිමටත් වඩා හීතත් වැඩි. නමුත් වෙන ප්‍රශ්න තියෙනවා. දැන් අර්බුද කියන ශීතයේ අධික නරකයේ තියෙන තමයි hell of freezing while skin blisters. freeze වෙන ගොඩක් ඊළඟට skin blisters හැමේ බිබිලි වගේ දේවල් ඇති වෙලා ඒක ගොඩක් දුක් විඳින තැන. නිර්අර්බුද කියන එක තියෙන්නේ ඒකත් freeze වෙන තැන. හැබැයි අර blisters විවෘත වෙනවා නේ. يعني ඒකට ඒවා නිකන් blisters වශයෙන් තියෙන ඒවා නිකන් විවෘත වෙලා තව වේදනාව වැඩි. අතත කියන්නේ shivering කියන එක. නිකන් shivering කියන අපි කොහොමද කියන්නේ? සිංහලෙන් කියන්නේ chill එකක්. වෙවුලනවා හැම වෙලාවෙම මේක ඉන්න කාණ්ඩේ. කියන්නේ හීතල වැඩි වෙලා. ඊළඟ අතතේ. හහව කියන්නේ ඒකත් වෙවුලමින් ඊළඟ මෝනේ නිකන් අර හඬ එන්නේ නේද? වෙවුලනකොට නිකන් අමුතු වැඩක් එන්නේ. පුහුව කියන්නේ එතන දත් පවා නිකන් එහෙම වෙනවා. ඔව්. දතුත් එහෙම දත් මියා වෙලා ඒ කියන්නේ හීතලට දැඩි විදියට අර හඬත් ඒ අයගේ එනවයි කියන කාණ්ඩේ. උත්පල කියන එකේ තියෙන hell where one skin turns as blue. ඔතට නිකන් නිල් මහ නිල් මලක් වගේ එයාලගේ හැම නිල් පාට බවට පත් වෙලා මේ හීතල අධික වෙලා එතන දුක් විඳින කාණ්ඩේ නරකයක් සීතාදික නරකයක්. පද්ම කියන එකේදී හැම වුණත් ක්‍රැක් වෙනවා.
නේද? හැමත් නිකන් පුපුරලා යනවා වගේ වෙනවා. මහා පද්ම කියන්නේ එතනදී වෙන කතාව තමයි මේ බොහොම ෆ්‍රීස් වෙන තරම් ඒ වගේම ඇඟ උනත් කෑලි කෑලි වල කැඩලා යනවා කියලා. හීතල නිසා. ඉතින් අන්න එහෙම තියෙනවා. මෙහෙම හීත අධික නරක 8ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මේක එහෙම වෙන්න ඕන. දැන් අපි ගොඩක් වෙලාවට මේ උණුසුමත් එක්කනේ දකින්නේ. දැන් අපි මේ ඊට පළාත් වල ඉන්න නිසා අපි මේ ඔක්කොම අය අපිට තේරෙනවා මේකෙත් සමහර සත්තු මේ කාලේ මේවට භුක්ති විඳින්න පුළුවන්. සමහර මේ වෙලාවට එහෙම වෙනවා. සමහරුන්ට හිතෙන්න පුළුවන් දැන් මෙතන අර අතත වගේ ගත්තම නේද? ඊතලේ වෙවුලන එක අපටත් වෙනව නේද කියලා. නේද? මේක මේ තුන්වෙනි එක ගත්තම අපිත් ඊතලේ වෙවුලනවනේ. සමහරලාට අපිත් පරිස්සම් වෙන්න නැතුව නේද? පස්සේ මේක මිනිස්සු අපි අපිට නෑ. නමුත් ඒක ඒ වගේ දැන් මේ අතත කියන තැන ඉපදිලා එහෙම වෙන අය ඇති. එහෙම මැරෙන අය. උසීතාදී ඊතල වැඩි තියෙන නරක 8ක් තියෙනවා. මේ 8 අපි දන්නවා. මම දැන් ඊදිනෙන් දන්නවද කියලා. මේක අපි සාමාන්‍යයෙන් තේරවාද ක්‍රමෙන් කතා කරනවා. අපායට මේ නරක අපායට මේ හතර සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප ප්‍රතාප අවිච්ච. ඒතර මේකේ පටන් ගන්න සංජීව කියන තැන ඉඳලා අවිච්ච දක්වා තමයි තියෙන්නේ. ඒතර ඒකේ සංජීව කියන්නේ ඒකේ අර මෙරි මෙරි උපදිනවා කියන්නේ. මැරෙනවා. ඒකෙම මැරෙනවා. ඒකෙම උපදිනවා. ඒකෙම මැරෙනවා. උපදිනවා. සංජීව. සංජීව කියන්නේ ජීව උපදිනවා. කාල සූත්‍රය කියන්නේ මේකේ අර අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ දැන් black lines වගේ කළු මේ රේඛා සම්බන්ධ වෙච්ච කළු අඳුර වැඩි තැනක් මේ කැපෙනවා කියලා කියනවා. පොද සෝස් කියලා කියන්නේ. එතකොට මේ මොනවාද කියත් වලින් කැපෙනවා. එහෙම කතා කරනවා අඳුරු තැනක. ඒ වගේම සංඝාතය කියලා කිව්වයින් පස්සේ එතන මේ ඝාත කියන්නේ මරනවා කියන එකයි. මේ උතාම උණුසුම් දේවල් වලින් කට්ටිය මැරෙනවා, ක්‍රෂ් වෙනවා. රෞරව කිව්වයින් පස්සේ රෞරව කියන්නේ මේ කෑ ගහනවා කියන එක. එලෝ ස්ක්‍රීමින්. එහෙම යනකොට පිච්චිලා කෑ ගහලා එහෙම වෙනවා. කැසුදු. උපදින අය. මහා රෞරව කියලා ගත්තයින් පස්සේ ඒකේ තියෙන්නේ කෑ ගහනවා. ඒකෙත් අර හැබැයි සත්තු කනවා යා. ඒක උපදින කාණ්ඩේ සත්තු විසින් කාදමන. තාප කිව්වයින් පස්සේ තාප කියන්නේ අපි දන්නා උණුසුම. තව විදිහකට ඒතර බොහොම සැර විදිහේ උණුසුමක් තියෙන. ඒ වගේම හෙල්ලයන් වගේ අර ආයුධ වලින් මේ කැපිලා යන තැනක් ඒක ඉපදුනා. ප්‍රතාපය ගත්තෙන් පස්සේ තවත් වැඩි. එතනක් තියෙන හිට් එක. හැබැයි අර ට්‍රයිඩන්ට්ස් මේ ට්‍රයිඩන්ට්ස් කියන අර හෙල්ලයක් තියෙන තුන් ආකාරයක හෙල්ලයක් අනේ වගේ තැන් වලින් කැපිලා යන තැන. අවීචි අපි දන්නවා. සාමාන්‍ය ධර්මයේ අපි කතා කරනවා මේ අපාය. අවීචියට ගියා කියලා මේක කියන්නේ බොහොම කියන්නේ අනතුරක් නැතුව. ඒ කියන්නේ ඉන්ටර්වල් එකකින්වත් තොරව එයා අර අවන් එකක වගේ සම්පූර්ණ රෝස්ට් වෙලා වගේ පිච්චිලා ඉන්න තැනක්. ඉතින් මේකට ගියා කියලා ගොඩක් අය ධර්මයේ කියනවා. එහෙම සාකච්ඡා කරනවා මේ අවීචිය ගැන. දැන් ඔබට අදහසක් තියෙනවා මේ නරක කියන නරකයන් කියන්නේ ශීතාධික cold hells 8ක් තියෙනවා. මේ පැත්තෙන් hot hells 8ක් තියෙනවා. කාමාවචර කාම භවයේ තියෙන තැනක්. දැන් අපි ආයි යනවා මුලට. තෙන්ට යනවා ආයි. මේ නරකේ ඉඳන් මේ කතා කරේ. මේ අපාය හතරේ නරකේ තමයි මේ කතා කරේ. දැන් මේ 16ක් තියෙන මෙතන. තිරිසන් ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් ඔය නරකයේ කිව්වම මම දැකලා තිනවා එක මට මතක නැහැ සූත්‍රයක තියෙන 128ක් කියලා. ඔව් එහෙම විග්‍රහයක් තියෙනවා මේ මේකෙම එක්ස්ටෙන්ෂන්ස් අත්ත වශයෙන්. එක්ස්ටෙන්ෂන්. ඔව් මේකෙම එක්ස්ටෙන්ෂන්ස්. එහෙම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ 16 තමයි කියන්නේ. ඒක ප්‍රධාන. හරියට. ප්‍රධාන නරක 16. ඔව් දැන් මේක ඇතුළෙත් දැන් මේ හැම එකේම ඇතුළෙත් ඇතිනේ පොඩි පොඩි කාණ්ඩ. පොඩි පොඩි කාණ්ඩ. ඔව් නරකවල තියෙනවා. ඔසුපත් නිරය කියලා අහලා තියෙනවා ඔසුපත් නිරය. ඔව් ඔසුපත් නිරය. ඔව් එහෙමත් තියෙනවා. ඒ වගේ මේකේ පොඩි පොඩි එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. එතකොට ඒ ඉතින් මේ ඉන්න ඔක්කොම අය මේ 16ට විතරක් කියන්න බෑනේ නේ තව. අපි මතකද ස්වාමීන් වහන්සේ කවුද බුදුහාමුදුරන්ගේ ධර්මයේ තිබුණා අවීචියට කෙලින්ම ගියා මේ දේවදත්ත. තමයි හැබැයි මතක තියාගත යුතු කිසිම කෙනෙක් ඒ වගේ සදාකාලිකවම ඉන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේ ඔන්න එක භවය. ඒ භවයේ තියෙන කාරණා. මේක වෙනස් වෙන්න ඕනනේ. අනිච්චයිනේ. දැන් නරක වැඩ කරලා අපාගත වෙනවා. මේ නරක වලට යනවා. දැන් අපි දැන් නරක 16යි. දැන් අනිත් අපාය තුන තිරිසන්. එතෙන්ට ආවයින් පස්සේ ඒක තවත් තැන. ශාල ස්වරූපයක් ඒක.
ප්‍රේත කියන එක විශාල ස්වරූපයක්. දැන් ප්‍රේත කිව්වයින් පස්සේ අපි දන්නවා මේ සමහර ප්‍රේතයෝ ඉන්නවා බොහොම මේ එයාලට බොහොම පහසුකම් සහිත ප්‍රේතයෝ. ඒ කියන්නේ එයාලගේ මෑන්ෂන් එක ප්‍රාසාදයක් එක්ක යන කට්ටිය ඉන්නවා. අපි කියන වෛමානික ප්‍රේතයෝ. ඒගොල්ලන් පහසු වැඩි. ඕන තැනකට ඒගොල්ලෝ යනවා. ගියාම අර ගෙදරත් ගෙනියන්න පුළුවන්. තැන යන තැන. අපිට බැරි දේවල් නේද? අපි යනකොට අපේ ගෙවල් ගෙනියන්න බෑනේ නේද? අපි ගිහිල්ලා වෙන කොහෙ හරි තැනකනේ. නමුත් මේ වෛමානික ප්‍රේතයන් එහෙමයි. තව ප්‍රේත වර්ග ඉන්නවා ගොඩක්. දැන් අපි ගත්ත කුප්පිපාස. යටියට කන්න බොන්න නැහැ. ඊළඟට තව ඉන්නවා අපි දන්නවා මේ පරදත්තූපජීවි කියලා මැරිලා කෙනෙක් මැරිලා පින් ගන්න පුළුවන් තැන. ඒකත් ප්‍රේත කොටාසෙ. නිච්ඡාමතන්නික සහ පංසුපිසාච කියලා ප්‍රේත වර්ග දෙකක් ඉන්නවා සමහර පොත්වල. ඒ කාණ්ඩේ පේන්නේ නැහැ. ඒ කාණ්ඩේව සමහරලාට අර මේ ගහක පිච්චිච්ච කෝටු වගේ කෑලි වලින් ගස්වල කෑලි වලින් පේනවා කියලා. ඒ වගේ ප්‍රේත කියන එක විශාල ස්වරූපයක් තියෙන තැන. පොදුවේ ගන්නෙ මේ ප්‍රේත කියන්නේ මිය ගිහිල්ලා දුක් විඳින පිරිසක් වශයෙන්. ඊළඟට අසුර. අසුර කියන්නේ මෙයාටත් වඩා ප්‍රබල පිරිසක්. මේගොල්ලෝ මුලින් හිටියේ මෙතන නෙමෙයි අතර. කොහෙද මේගොල්ලෝ මුලින් හිටියේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ හිටියේ මේ කාණ්ඩ. මොකද කිව්වේ? දිව්‍ය ලෝකේ. ඔව් තවතිසාවේ හිටියේ කවුරු කිව්වද? තවතිසාවේ තමයි මේ කට්ටිය හිටියේ. මොකද්ද මේ කට්ටියට උනේ අත වශයෙන්? ඒගොල්ලෝ ෆයිට් එකක් දුන්නා. ලොකු මේගොල්ලෝ අතරේ ලොකු ද්වන්ද යුද්ධයක් තිබුණා. අපි ඒක දජග්ග වගේ දජග්ග සූත්‍රය අපිට පේනවා. තවත් අපි ගත්තොත් මේගොල්ලෝ තවතිසාවේ හිටපු පිරිසක්. නමුත් මේගොල්ලන්ට උනේ මේගොල්ලෝ මේ ගණ්ඩ පානය. මේක මේ මුත්‍රික පානය. පිටම ග්‍රේප් වයින් වගේ දෙයක්. ඒ වගේ දෙයක් වැඩිපුර බීලා එතන වැඩි අවුල් වුණා යාළුවා. ඊට පස්සේ සක්‍රය යාළුව එළෙව්වා කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන්නේ එහෙමයි. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා මේක බොන්න හොඳ නෑ මෙච්චර කියලා. ඊට පස්සේ මේගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඔය සුමේරු පර්වතයනේ ගන්නේ ඔය කියන්න ඕක දිව්‍ය ලෝක මෙහෙම තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, මනුෂ්‍ය ලෝකේ යට තියෙනවා අපාය. ඒකේ පුට්ටකට පාදයට වැටෙනවා. ඉතින් එතකොට අසුරයෝ එහෙම වැටුණාට හැබැයි මේකේ ලස්සන කතා ටිකක් තියෙනවා. දැන් ඔබ දන්නවා දැන් දෙවිවරු ගත්තොත් ඔබ දන්නවා මේ ඒ කාණ්ඩේ බල සම්පන්න පිරිසක් කියලානේ කියන අර 6 ඉන්න දෙවිවරු. නමුත් ඔබ දන්නවා ඔය ඒ කාලේ හිටපු විදියට සක්‍ර දේවේන්ද්‍රයා. එයා විවාහ වුණේ කාත් එක්කද? එයා විවාහ වුණේ අසුරයෙක්ගේ දුවෙක් සමග. ඔව්. ඒ අසුරයාට අපි කියනවා වේපචිත්ති කියලා. වේපචිත්ති. ඒ වේපචිත්ති අසුරයාගේ දුවත් එක්ක විවාහ. ඒ කියන්නේ එතකොට අසුරයෙක්ව කියලා බැන්දම කොහොමද ආයේ මේකට එන්නේ? ඉන්ද්‍රාණි වෙන්නේ. මේක අසුරයාව අසුරයෙක්ගේ තැනට ගිහිල්ලා එතන ප්‍රශ්නෙකුත් නායකයි. ඒ සුජා කියන තරුණියව ගේනවා දිව්‍ය ලෝකෙට ගෙනල්ලා එයා දෙවියෙක් වෙන්නේ කොහොමද? ඊට පුතෙන් යවපු හයනේ. ඉතින් එහෙම ගත්තයින් පස්සේ මේ අසුර කියන එක බිමට වැටිලා තිබ්බට මනුෂ්‍ය ලෝකෙට වඩා අපායකට ගිහින් තිබුණාට නමුත් ඒගොල්ලෝ මිනිස්සුන්ට වඩා බල සම්පන්නකම්. නේද? නැත්නම් විවාහයක් කරගන්න බෑනේ සක්‍රයට නේද? එහෙම කරන්න බෑ එහෙනම් අපිට හැබැයි මේගොල්ලන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ ගොඩාක් ඊර්ෂ්‍යාවෙන් පෙළන කට්ටිය. කේන්තියෙන් ඊර්ෂ්‍යාවෙන් පෙළන කට්ටිය. ඒතර ඒක තමයි මේගොල්ලෝගේ තියෙන මේ අපායයි කියලා කියන්නේ. මේ අපායට දාන්නේ ඒකයි. දැන් අත් වශයෙන්ම කේන්තිය සහ ඊර්ෂ්‍යාවෙන් අපි දවස ගත කරනකොට ඉතින් අපිත් ඉන්නේ එක්තරා අපායක වගේ තමයි ඉන්නේ. දුක් විඳිනවා අපි විසින්ම දුක් විඳිනවා. කියන්නේ අපි ඇතුළ අපිට ලොකු ස්ට්‍රගල් එකක්. අපිට විසඳ ගන්න බෑ. ඒ වගේ දෙනවා. ඒ නිසා මේ අසුරයෝ අන්න එහෙම වැටෙනවා. ඉතින් තව අසුරයෝ ඉන්නවා නේද? වේපචිත්ති තව ඉන්නවානේ පහරාද නේද? ඔය ගොඩක් අසුරයෝ ඉන්නවා. ඉතින් රාහු අසුරේන්ද්‍රයා කියලා කියන්නේ. කියන්නේ පහරාද වගේ ඉන්න ගොඩක් අසුර කට්ටිය ඉන්නවා. මේකට බල සම්පන්න පිරිසක්. ඉතින් මට කියන්න අවශ්‍ය උනේ මේගොල්ලෝ මෙතෙන්ට වැටුණාට මේගොල්ලෝ බල සම්පන්න කට්ටිය. මිනිස්සුන්ට වඩා අඩු තැනක හිටියට කියන්නේ ඒගොල්ලෝ බල සම්පන්න කට්ටිය. ඒක කොහොම හරි වැඩේ කරගන්න පිරිසක් කියලා කියන්නේ. කොහොම බල ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. ඒ අය අතරේ. හොඳයි. දැන් අදහසක් ආවනේ. එහෙනම් දැන් මේ නරකය, තිරිසන්, പ്രേත, අසුර කියලා ගත්තම මේගොල්ලන්ගේ සැප දුක නොමුට යන. ඊළඟ මෙතෙන්ට ගියයින් පස්සේ ඊළඟට මනුෂ්‍ය ලෝකෙ මෙහෙම එනවා. ගත්තොත් ඊට පස්සේ දිව්‍ය ලෝකෙට. අපි යනවා දැන් බ්‍රහ්ම ලෝක වලට. හොඳයි. දැන් මනුෂ්‍ය ලෝකෙත් පහුවෙලා උඩට යනවා. දිව්‍ය ලෝක 6ක් වෙනවා. එකක් උඩට යනවා. ඊට පස්සේ රූප ලෝකෙට යනවා. රූප ලෝක කීයක් තියෙනවද?
රූප ලෝක 20යි 16යි. 16යි. අපි රූප භවයේ කියන රූප 16ක්. රූප ලෝක 16ක් තියෙනවා. දැන් මේක හරි වැදගත්. මේකේ තියෙන ටික අපි කතා කරා අපේ පසුගිය අභිධර්ම දේශනාවල පොඩි කාරණා ටිකක්. මේ රූපාවචර බ්‍රහ්මිය සම්බන්ධව. මොනවද අපි කතා කරේ? කෙනෙක් කියන්න බෑනේ. මතක් කරන්න පොඩ ආවර්ජන කරන්න අපි කතා කරමු. මේගොල්ලන්ව අඳුනගන්නේ කොහොමද? මේගොල්ලන්ට කොච්චර දේවල් තියෙනවද? මේගොල්ලන්ට තියෙනවද ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවද මේගොල්ලන්ට? මම පොඩ්ඩක් කිව්වා. ඊළඟට අපි මනුෂ්‍යාත්මේදී බොහොම දුරට ධානයේ වැඩුවම ඒගොල්ලෝ ඉපදෙන්නේ රූපාචර හෝ අරූපාචර බ්‍රහ්ම ලෝක. එක මට්ටකට ආවම ඒ ධානයේ වලින් හතරවෙනි ධානයට හෝ දෙවෙනි ධානයට හෝ ත්‍රිතීය ධානයට. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ මම අහන්නේ මේ බ්‍රහ්මිය සම්බන්ධව මේ රූපාවචර බ්‍රහ්මිය සම්බන්ධව අපි කතා කළා. යම්කිසි කාරණා ටිකක් විශේෂයෙන්ම අපේ රූප පාඩමේ රූප පාඩමේ අපි අභිධර්මානුකූලව කතා කරා. මතකද ඒ කරුණ මේ කෙනෙක් කියන්න බලන්න මේ බ්‍රහ්මික අපි අඳුනගන්නේ කොහොමද කියලා? රූපය හා ශබ්දය විතරයි ඒගොල්ලොන්ට දැනෙන්නේ. තන ආවා. ඒගොල්ලන්ට වැඩ කරන්නේ රූපය හා ශබ්දය. චක්කු සෝත විතරයි වැඩ කරන්නේ. ගාන ජීවහා කාය වැඩ කරන්නේ නැහැ ඒ කාණ්ඩේ. එතකොට ඒක හේතුවක් තියෙන්නේ දැන් එක තැනක තියෙනවා මේක එක තැනක් මේ අසඤ්ඤ සත්‍යදී ඒගොල්ලන්ගේ ඇඟ විතරයි තියෙන්නේ. රූපයක් මේ මනසක් ඇත්තෙම නැහැ. ඒතර තවත් ගත්තොත් මේගොල්ලෝ අතර ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අද මේ සංකල්පයව නම් මිනිස්සු කැමතිත් ඒ මේ ගොඩක් කෑ ගහන කට්ටිය. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නේද මේ ස්ත්‍රී පුරුෂ මිනිස්සු දෙගොල්ලොම එක තැනකට පහසුකම් දෙන්න ඕන කියන සංකල්පය අද ගොඩක් කතා කරන එක. සුපොන් කරන්න එපා කියලා. මේ කාන්තාව කොම් කරන්නත් එපා, පිරිමියා කොම් කරන්නත් එපා, අනිත් අය කොම් කරන්නත් එපා. ඒතර මේක ඒතර බ්‍රහ්ම කියන තලයේදී ඒක නැහැ. ඒතර මේ මැනිෆෙස්ටේෂන් එක නැහැ. ඔන්න අපි අඳුරගත්ත එක ස්ත්‍රී පුරුෂ භාවය. ඊළඟට අපි කතා කළා ඒගොල්ලෝට වැඩ කරන්නේ චක්කුසෝත. ඒතර චක්කුසෝත කියන්නේ ඇහැයි කනයි ඒ දෙක තිබ්බම ඒගොල්ලන්ගේ කටයුතු වෙනවා. දැන් මෙතන තියෙනවා බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. ඇයි මම මෙතන මේක සංගල වරහණෙන් මෙහෙම කරේ? මේ තුනට යන්න කෙනෙක් ප්‍රථම රූපාවචර ධානය කියන්නේ රූපාවචර පළවෙනි එක. පඨම ඥාන කියන්නේ පඨම ඥානය වඩලා තියෙනවා. පඨම ඥානය හරියට හදාගන්න. ඒකට පළවෙනි ධානයේ තමයි යන්නේ. මේ පාරිසජ්ජ කියන්නේ මොකටද කියන්නේ? මොකටද මේ පාරිසජ්ජ කියලා කියන්නේ? පිරිස. බ්‍රහ්ම පිරිස කියලා. ඒ බ්‍රහ්ම ලෝක කියන්නේ ඒකයි. පුරෝහිත කියන්නේ මිනිස්ටර්ස්ලා නේ. බ්‍රහ්මයාගේ ඇමතිවරු. දැන් මේවා ඉන්නේ එහෙමයි. බ්‍රහ්ම පිරිස, බ්‍රහ්ම ඇමතිවරු, ඊළඟ මහා බ්‍රහ්මය. මහා බ්‍රහ්ම කියන එකෙත් එක බ්‍රහ්මයාද ඉන්නේ? නෑ බ්‍රහ්මිය ගොඩක් මහා බ්‍රහ්මිය ගොඩක් ඉන්නවා. ග්‍රේට් බ්‍රහ්මස් කියලා. ඒතර ඒක රූපාවචර කියන පඨම ඥානෙ වැඩුවම ওই තැන් වලට ඔන්න රූප භවයට යනවා. ඔන්න පළවෙනි රූප භවයේ තියෙන ලෝක වලට යනවා. දෙවන ඥානෙ වැඩුවම ඒක හරියට ගියාම ඊට පස්සේ පරිත්තාබ, අප්පමානබ, ආභස්සර කියන බ්‍රහ්ම ලෝක තුනට යනවා. මේ ආභ කියන්නේ මොකක්ද? ආභ කියන්නේ ආලෝකය කියන එක නේ. එහෙම නේද කියන්නේ? ආභ කියන්නේ මොකටද? ආලෝකය. ආලෝකය. අපිට මහායාන බුද්ධ ආගමෙත් හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ නම. ඒ සම්බන්ධව. මතකද? මහායාන බෞද්ධය වඳින බුදුහාමුදුර කෙනෙක්. ඔබ මහායාන පන්සලකට ගියොත් මතක් වෙයි. අපි කියනවා අමිතාභ. අහලා තියෙනවද? අමිතාභ. නමෝ අමිතාභ. ඒතර ඒ කාණ්ඩේ කියනවා මේ මහායාන කාණ්ඩේ කියන්නේ ඒගොල්ලන්ගේ මනුෂ්‍ය බුදුහාමුදුරු ශාක්‍ය මුනි බුද්ධ. ධානී බුදුහාමුදුරු කියන්නේ මෙඩිටේටිව් බුද්ධ තමයි අමිතාභ. අමිතාභ කියන්නේ අපරිමිත ආලෝකයක් සහිත කෙනා. අපරිමිත ආලෝකයක්. අමිත ආභ. දැන් මෙතන ආභ කියන්නේ ආලෝකය කියන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ පස්වෙනි රූපාවචර බ්‍රහ්ම ලෝකේ අපමානබ. අපමානබ කියන්නේ මේ පරිත්තාප. පරිත්තාප අපමානබ නෙමෙයි. පරිත්තාප කියන්නේ පරිත්ත කියන්නේ පාලියෙන් මොකටද? අඩුයි. ආලෝකේ අඩු බ්‍රහ්ම ලෝකේ. පරිත්ත ආභ. ඔන ආලෝකයේ අඩු බ්‍රහ්ම ලෝකයක් තියෙන රූපාවචර. දෙවෙනි එක අපමානබ අනිතර අප්‍රමාණ ආභය. අප්‍රමාණ ආලෝකයක් තියෙන රූපාවචර. ආභස්සර කියන්නේ අනිතරත් ආභ කියන එක තියා විතර මෙතෙන්ට. හැබැයි ඒක ආභස්සර ඒක ස්ට්‍රීමින් වෙන රේඩියන්ස් එක. බොහොම ස්ට්‍රීම් වෙනවා හැම වෙලාවෙම ආලෝකේ ස්ට්‍රීම් වෙනවා. මෙහෙම යනවා හැම වෙලාවෙම නිර්මාණය වෙනවා.
එතකොට මෙන්න මේ රූපාවචර බ්‍රහ්ම ලෝක තුන තියෙන රූප භවයේ ඒකට යන්න දෙවන රූප ධානයටපත් වේ. දෙවන ධානයට කොහොම හරි. 1 2 3 4 5 6 8 9 එහෙම යන්නේ. අපි එහෙම කියමු දෙවන ධානය. 7 8 9 කෝ පරිත්ත සුභ අපමාන සුභ සුභ කියන්නේ මොකද? සුභ කියන්නේ කීර්තිය කියන එකයි. ග්ලෝරි කියන එකයි. එතරම් අර කතාවමයි තියෙන්නේ. පරිත්ත නම් එහෙනම් කොච්චර කීර්තියක් කියන බ්‍රහ්ම ලෝකයක්ද ඒක? පරිත්ත අඩු මම කෝ පරිත්ත කියන එකේ තේරුම පාලි. පරිත්ත කියන්නේ අඩු ප්‍රමාණයක්. අඩු කියන එකයි සුළු කියන එකයි. දැන් අරක වෙනස් අර පරිත්ත වෙනස් අර පිරිත් කියන එක ඒක වෙනස්. ඒක වෙන අදහසක් තියෙනවා. ආරක්ෂාව කියන එක. මෙතන පරිත්ත කියන්නේ ස්වල්පය. සාමාන්‍යයෙන් පරිත්ත කියන්නේ පාලියේ ස්වල්පයක් කියන එකයි. ඒතර පරිත්ත සුභ ඒ කියන්නේ මේ කීර්තිය අඩු බ්‍රහ්ම ලෝක අතර කීර්තිය අඩු බ්‍රහ්ම ලෝක කියලා කියනවා. අපමාන සුභ කියවම ගොඩාක් අප්‍රමාණ කීර්තියක් තියෙන බ්‍රහ්ම ලෝකේ. සුභ කියන්නේ බොහොම පැතිරෙන කීර්තියක් තියෙන බ්‍රහ්ම. ඔය තුනට කෙනෙකුට යන්නට තුන්වන ධානයටපත් වෙන්න අවශ්‍යයි. ඊළඟ මේ ටික ඔක්කොම 10 ඉඳලා 16 වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ මෙතන තියෙනවා 6ක්. 6 නෙමෙයි නේද? 7ක් තියෙනවා. එතකොට මේ 7 ගත්තොත් මේ 7 මේ වේහප්පල දැන් මේක ඔක්කොම හතරවන ධානයේ චතුර්ථ ධානයටපත් වුණොත් මේ ජීවිතේ ඔයාට යන්න පුළුවන් කියලා කියනවා. ඔයාට යනවා කියලා කියනවා. ඒතර වේහප්පල කියන්නේ බොහෝම ප්‍රතිඵලදායක කටයුතු සිද්ධ වෙන බ්‍රහ්ම ලෝකේ කියලා. වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය කියලා අපි දන්නවා සංඥාව නැහැ. ඒ බ්‍රහ්ම ලෝකයේ රූප විතරයි තියෙන්නේ. ඔය අනිත් පහ අපි කියන සුද්ධාවාස කියලා. අවිහ අතප්ප සුදස්ස යකනිට. දැන් වෙනස තියෙන්නේ මේ හතටම යන හතරවෙනි ධානය ඕන. හැබැයි ඒකේ දිනු වෙච්ච කාණ්ඩේ ඉන්නවා. අපි කියන්නේ මේ අනාගාමී වෙනවා කියලා. මෙතනට ඇවිල්ලා අනාගාමී වෙනවා. අන්න එතකොට මේ පහට යනවා. මේ මෙතනට ඇවිල්ලා අනාගාමී නොවන කාණ්ඩේ වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය. නමුත් මේ හතරවෙනි ධානය get through කරන් පාස් වෙලා අනාගාමී වෙච්ච කාණ්ඩේ අවිහ අතප්ප සුදස්ස යකනිට આવට යනවා. තේරුම් පොඩ්ඩක් බලමු. අවිහ කියන්නේ ගොඩක් කලක් පවතිනවා කියන එකයි. අතප්ප කියන්නේ බාධා රහිත කියන එකයි. සුදස්ස කියන්නේ බොහොම ලස්සන කියන එකයි. සුදස්සී කියලා කියන්නේ බොහොම හොඳට පේනවා කියන එකයි. අකනිටා කියන්නේ අසමාන කියන එකයි. සමාන වෙන්නේ නැහැ. ඒක තමයි අවසාන තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝකේ වට තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ භවය වර්ණනා කරනවා නේද කියලාද? භවය වර්ණනා කරලා නෙමෙයි කරන්නේ. භවය අඳුර ගන්න එපා ඉස්සෙල්ලා. ඒකයි මේ කරන්නේ. භවය වර්ණනා කරන්නේ නැති දැනට යන්න හදන්නේ. මේ ඔක්කොම භවයේ තියෙන කෑල්ලනේ. ඊළඟට දැන් ඔන්න එතනින් යනවා අපි අරූප. දැන් හතරක් තියෙනවා. ආකාසානං ඡායතනේ නේ. විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥානාසඤ්ඤා. තේරුම ගත්තොත් ආකාශය අනන්තයි කියලා තියෙන බ්‍රහ්ම තලයට කෙනෙක් ඒ ධානයේ වඩලා උතන්ට යනවා. ওই ලෝකෙට යනවා. විඥානය අනන්තයි කියලා. කොන්ෂස්නස් කියන්නේ ඉන්ෆිනිට් කියලා. ඒක යා වඩලා හිතට යනවා. ආකින්චඤ්ඤායතන කියන්නේ nothing කිසි දෙයක් නැහැ කියලා ඒක වර්ධනය කරගත්තා. දැන් ඔය emptiness කියන්නේ ඒකනේ නේද? දැන් අන්තිමේ බැලුවම මොකක්වත් නැහැනේ. ඔක්කොම කඩාගෙන ගියාම අන්තිමට අනිච්ච දුක්ඛ අනාත්ත වෙන්නේ. ඔක්කොම පට වියාපෝ තේජෝ වායුත් කැඩලා ගියාම මොකුත්ම නැහැ කියලා හිතනවා. හැබැයි ඒක ධානයක් වෙන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ ඒක විතරක් වැඩුවොත් විදර්ශනාවෙන් තොරව උතන උපදිලා යාර සංසාර මාර්ගය කෙලවර කරගන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි අපි මේ නිවන වෙන පැත්තකින් යොමු කරන්නේ. නේව සංඥානා සංඥායතන කියන්නේ සංඥාව සම්බන්ධව නේද? සංඥාව තියෙනවා තියෙන්නේ නැහැ කියන තැන මේ තියෙන ධානය. ඒක ටික තමයි අපි කතා කරන්න අවශ්‍ය වුණේ භවය සම්බන්ධව. කියන්නේ මේ සූත්‍ර පිටකාගතව භවය සම්බන්ධව. දැන් ඔන්න අපි එනවා අභිධර්මානුගත භව විග්‍රහය පරිසම්පාද. ඒක කතා කරන්නේ ක්‍රම දෙකකට. කර්ම භවය සහ උප්පත්ති භවය. දැන් මතක් කරගන්න පරණ එක. ප්‍රශ්න අහන්න පුළුවන් දැන්. පරණ අපි කරපු දේවල් තියෙනවා. පරිසම්පාදි සහ රූප පාඩම, රූප විග්‍රහය. කම්ම භව, උප්පත්ති භව. මේ භවය කියන්නේ අපි දන්න becoming කියන එක. කියන්නේ becoming පවතිනවා. මරණයෙන් පස්සේ පවතිනවා. එතනිනුත් පස්සේ පවතිනවා. ඒ කියන්නේ භවය කියලා කියන්නේ. හරි. කම්ම භව. දැන් අපිට වෙන්නේ මෙතනට එන්නේ ඇයි? උපාදානිය නිසා. දැන් ඔන්න කෙනෙකුට තියෙනවා පොඩක් හිතන්න තැන. දැන් මේ ආයි අර උඩට නේද යන්නේ කියන්නේ.
දැන් උපාදානයේ වෙලා ආයි උපදිනවා නම් දැන් මේ යන්නේ කොහෙටද ආයි? සංඛාරයට නේද මේ යන්නේ? දැන් ආයි යන්නේ සංස්කාර කතා කරන්නේ නේද? ඊට පස්සේ ඊළඟට විඥාන. ඒක තමයි මේ කියන්නේ. දැන් ආයි මේ භවය කියලා හැදුනට නමුත් අර තියරිය ගත්තොත් න්‍යාය ගත්තොත් අර අපන්ට උඩට යන්න ඕන. උපාදානය හේතු කරගෙන ඇති වී තිබෙන කර්මයයි. ඔව් ඒක තමයි දැන් කර්ම භවයක් වෙන්නේ. අපි උපාදාන කරපු ගමන් අපිට කර්මය. කොහොමද හැදෙන්නේ අපි ධර්මානුකූලව? එනම් උපාදානීය මුල් කොටගත් කර්මය නිසා ඇතිවන 29 වැදෑරුම් චේතනා තමයි මෙතන කර්ම භවය කියන්නේ. දැන් ඔන්න ප්‍රශ්නේ එනවා. මොනවද මේ 29? අපි මේවා කතා කරන්නේ. කෙනෙක් පොඩ්ඩක් ආවර්ජනා කරලා බලන්න. අපි මේවා කතා කරන්නේ. ඊට කලින් දැන් අභිධර්මයට අනුව භවයේ කොටස් දෙකයි. කර්ම භවය සහ උප්පත්ති භවය. දැන් අපි කතා කරනවා මේ කර්ම භවය කියන්නේ මේ අපි කර්ම උපාදාන නිසානේ කර්ම හදාගන්නේ අපි. එතකොට ඒ කර්ම අභිධර්මයට අනුව හැදෙන්නේ 29 වැදෑරුම් චේතනා. අපි මේක කොහෙද කතා කරන්නේ මෙහෙම එකක්. ඊට කලින්. හොඳට බලන්න. චෛතසික. දැන් මේ විතර එන කාණ්ඩට මතක් වෙන්න ඕන. ස්ලයිඩ්ස් එහෙම බැලුවා නම් මතක් වෙන්න ඕන. පාට එන්න ඕන මේක ඔළුවට. කොහෙද අපි කතා කරන්නේ? කතා කරාද මෙහෙම එකක්? 29 වැදෑරුම් චේතනා කියලා එකක් අපි කතා කරාද ඊට කලින්? කතා කළා හැමදෙරේ. කතා කරලා තිබෙනවා. කොහෙද කතා කරේ? චෛතසික වල. ඔව් වෙලාව වෙන ඉඳ මම කියන්නම්. සංස්කාර ගැන කතා කරේ. අවිජ්ජා පත්‍ය සංඛාරා අන සංඛාර කියන පාඩමේදී පටිසමුපාදාගත මේ අභිධර්මයේ මේ පටිසමුපාදේ සංඛාර කියන දේශනාවේදී අපි කතා කළා සංඛාර කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි චේතනා 29ක්. දැන් මේ මෙතන මොකද්ද මේ වෙන්නේ? මේ කර්ම භවය කියලා හැදෙන්නේ සංඛාර. මේ දැන් මේ හදන්නේ සංඛාර. දැන් ආයි දැන් ඔබ දැන් කල්පනා කරන්න ඕනේ දැන් වැඩේ හරි. දැන් ඔන්න උපාදාන උඩයින් පස්සේ වැඩේ දැන් හරි. දැන් කෙලස් වලට පත් වෙලා ඉවරයි. දැන් ආයි වෙන්නේ උඩහට ගිහිල්ලා බැලුවම මේ සංඛාර ටික මේ ආයි මේ කියන්නේ. එහෙනම් අපි බලමු. එහාට යමු. ඔයදී කොටික අපි කතා කරා නේද මිට කලින්? මේව කතා කරාද මිට කලින්? ඔව්. ඔව් මේක කතා කරා. මේ අලුතෙන් මම හැදුවා පොඩ්ඩක් එහෙම කළා. දැන් ඔබට පේනවා මොනවද මේ? මේ තමයි අපි මරණ මොහොතේ අපේ ඔළුවට එන්න පුළුවන් චේතනා ටික. ඒක 29ක් වෙනවා. දැන් අපි ගත්තොත් එක්ක අපිට අකුසලයක් එන්න පුළුවන් ඔළුවට. මේ 12 එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එන්න පුළුවන් මහා කුසල චේතනා 8න් එකක් එන්න පුළුවන්. අපි රූපාවචර ධාන වලටපත් වෙච්ච කාණ්ඩේ නම් අපිට රූපාවචර කුසල චේතනා 5න් එකක් එන්න පුළුවන්. කුසල සිත් 5න් එකක් එන්න පුළුවන්. අපි අරූපාවචර ධාන වලටපත් වෙච්ච කෙනෙක් නම් එයින් 4 එකක් එන්න පුළුවන්. දැන් කීයද? 12 8යි 20යි දෙපා 29. මේ පැත්තට ගියයින් පස්සේ අන්න සංඛාර හැදෙනවට පේනව නේද? අන්න ඒ 12න් මෙතන අපුඤ්ඤාපි සංඛාර හැදිලා අපි අකුසල් 12න් එකට හදාගන්නේ අපුඤ්ඤාපි සංඛාර. මේ පැත්තට ගියාම මහා කුසලයි රූපාවචර කුසල වලින් පුඤ්ඤාපි සංඛාර හදා ගන්නවා. එතකොට අරූපාවචර මේ කුසල වලින් හදා ගන්නවා ආනිජ්ජාපි සංඛාර. දැන් මේ සංඛාර ටික ගැන මේ කියන්නේ. ඒ කියන්නේ අපට මේ කර්ම භවයේදී හැදෙන්නේ සංඛාර ටික. 29. එහෙනම් මේ සංඛාර පාඩම මේ ආයි කියන්නේ. මේ ඇතුලේ කතා ගන්න සංඛාර පාඩම. දැන් අපිට හොඳ අදහසක් ගන්න පුළුවන්. එහෙනම් පේනවා නේද කොච්චර මේවා සම්බන්ධ එකට එක සම්බන්ධයි. නේ? උල අමතක වුණොත් හරි අමාරුයි කරන්න යන්නේ. දැන් එහෙනම් ඔන්න මේ 29 චේතනා 29ක් තමයි අපිව කර්ම භවයට ගෙනියන්නේ. දැන් කොහොමද මේක වෙන්නේ? මරණ මොහොතේ මොකද්ද වෙන්නේ අපිට? මේ 29න් තොර එකක් එන්න පුළුවන්. දැන් අපි මරණ මොහොතේ මේ 29න් පිට චේතනාවක් එන්න පුළුවන්. බෑ. දැන් අභිධර්ම සිත් වලට යන්නකෝ කවුරු හරි. දැන් භවයට යන කට්ටියට තමයි අදාළ දෙන්නේ. ලෝකෝත්තරයට අදාළ නැහැ මේ. දැන් භවයට යන කාණ්ඩෙට බලන්න චිත්ත විග්‍රහයට ගිහිල්ලා කීයක් තියනවද? 121ක් හෝ 89. ඒ 89 මොනවද තියෙන්නේ? අකුසල චිත්ත 12ක් කතා කරනවා. ඊළඟට අහේතුක චිත්ත 18ක් කතා කරනවා. ඊළඟට තව
කාමසම්පන්න චිත්ත 24යි. මොනවද? මහා කුසල චිත්ත ඔව් මහා කාමසම්පන්න කුසල චිත්ත 8යි. මහා විපාකෙන්න බෑනේ. විපාකෙන්නේ ජීවිතේ ඉපදුනාමනේ. දැන් මේ තැනක උපදින්න යන්නේ. එතකොට ඒක විපාක ටික එන්නේ නැහැ මෙතෙන්ට. කර්ම භවයට එන්නේ නැහැ. එතකොට ඊළඟට ක්‍රියාචිත්ත එන්නේ අපිට දාල් නැහැ නේ. රහතන් වහන්සේ එකක් නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට රූපාවචර ඒවයි ඒවයි ගත්තා. ඒවයි කුසල චිත්ත අනිත් ඒවා තියෙන්නේ මොනවද? ඒ විපාක සහ ක්‍රියාචිත්ත තියෙන්නේ. අරූපාවචර වලක් තියෙන්නේ විපාකයි ක්‍රියාවයි. ඒවත් මේ ජීවිතයේ තියෙන දේවල් ටික. හෝ ඊළඟ ජීවිතයේ ඇති වුණායින් පස්සේ දෙන ඒවා ටික. විපාක. ලෝකෝත්තර ඉතින් අදාළ වෙන්නේ නැහැ. මේ කට්ටිය ඒ ආරයන් වහන්සේලා ජීවිතය අවසන් කළා නේ. භවගාමී. දැන් මේ භවයට යන හැම දිනාගෙම අන්තිම මොහොතේ ඒ අයගේ ඔළුව හිතට එන චේතනා 29යි. ඉතින් එහාට යන්නේ. අන්න ඒ 29 තමයි මේ කර්ම භවය. භවයේ අභිධර්මානුකූලව භව දෙකයි කර්ම භවය උපත් භවය. ඒ කර්ම භවයට ඒ 29 තමයි අදාළ වෙන්නේ. ඊළඟට අපි යනවා උප්පත්ති භවය. උප්පත්ති භවය කිව්වම අන්න එනම් 32 වැදෑරුම් ලෞකික විපාක චිත්ත සහ 18 වැදෑරුම් කර්මජ රූප මගින් නිර්මාණය වන භවයයි. දැන් මේක අපි කොහොමද විග්‍රහ කරගන්නේ? දැන් මේක අපිට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කොහෙද ඉන්නේ දැන් ඇත්තටම? අපි කොතනද ඉන්නේ මේ දෙකෙන්? කර්ම භවයද උප්පත්ති භවයද ඉන්නේ? උප්පත්ති භවය. දැන් අපි ඉන්නේ උප්පත්ති භවය. උප්පත්ති ඒ දැන් අපිට අදාළ වෙන්නේ 32 වැදෑරුම් ලෞකික විපාක චිත්ත ටිකයි 18 වැදෑරුම් කර්මජ තමයි දැන් අපිට දැන් මේ වෙලාවට ගණන් කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ දැන් ආයි මරණ දවසකදී කර්ම භවය එන්නේ නැහැ කියලා. ආයි ඒක තමයි ඊළඟට එන්නේ. නේ? ඇයි දැන් මේ කරන්නේ යන්නේ එතෙන්ට? දැන් මේවා කරගෙන ගිහිල්ලා මරණ මොහොතට අර ආයි ඔන්න කර්ම භවයක් අපි හදා ගන්නවා. අර 29 ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද ඒක වෙනස? එතකොට දැන් ඔබ බලන්න කොහෙද ඔබ ඉන්නේ? ඔබ ඉන්නේ උප්පත්ති භවයේ. ඒකත් හැදලා ඉවරයි. නමුත් දැන් ඔබ විපාක විඳිනවා උප්පත්ති භවය ඇතුලේ. කර්ම භවයේ හැදෙන්නේ ඊළඟට හදා ගන්නවා. මරණ යනලා හදා ගන්නවා. අර 29 එකක් හදාගන්න. දැන් මෙතන 32 වැදෑරුම් ලෞකික විපාක චිත්ත. මේක අපි කරාද මීට කලින්? නෑ. මේක කරා. කොහෙද කරේ ඒක? 32 වැදෑරුම් ලෞකික විපාක චිත්ත කියලා එකක් අපි කරාද කොහෙද තැනක? මතක් කරන්න බලන්න. කොහෙද කරේ? අපි කරේ සංඛාරයෙන් පස්සේ ආපු තැන විඥානයේදී කරේ. හො. විඥානයේ කියන නිදාණයට දැන් අතන සංඛාරවලදී නම් දැන් මේ අර උඩ ටිකමයි මේ කියන්නේ. දැන් සංඛාරවලදී චේතනා 29කින් එකක් අරගන්නවා නම් අපි ඊළඟ භවයේ හදාගන්න. කර්ම භවයේ හදාගන්න. එහෙනම් විඥානයේනේ උප්පත්ති භවය. එහෙම නේද? එහෙනම් විඥානයේ කියන උප්පත්ති භවයේදී අපි කිව්වා පටිසන්ධි චිත්ත 19කුත් ඊළඟට ප්‍රවෘත්ති විඥාන කියලා. නැත්නම් ලෞකික විපාක විඥාන කියලා අපි කතා කරා 32ක්. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ උප්පත්ති භවය කියන්නේ මොකක්ද? විඥාන කියන නිදානේ. නැවතත් විඥානයේ කියන නිදාන තමයි මේ ඇතුලේ තියෙන්නේ. ඊළඟ මේ 18 වැදෑරුම් කර්මජ රූප ඒක කතා කරා. ඔව්. අපි කතා කරා ඒක රූප පාඩමේ. මොන රූප පාඩමේ කතා කරේ? අපි රූප පාඩම ගොඩක් කරා නේද? අපි රූප ගැන කතා කරන්නේ රූප වර්ගීකරණ ගැන නේද? කොයි රූප පාඩමේද මේ කර්මජ රූප ගැන කතා කරන්නේ? රූප සමුත්ථානයි කියලා නේ. අපි රූප ඇතිවෙන රූපේ සංයුතිය කතා කරා. ඒක ඇතිවෙන විදිය එක්ක කර්මයෙන් ඇති වෙනවා, එක්ක චිත්තයෙන් ඇති වෙනවා, එක්ක උෂ්ණත්වයෙන් ඇති වෙනවා, එක්ක ආහාර වලින් ඇති වෙනවා. මතකයි නේද? අන්න ඒවෙන් කම්මජ රූප 18ක් බලපාන ඕන. අපි දැන් මේ විඥානේ පවත්ව ගන්න රූපෙට නේ. මතකද දැන් මේ 32 ඔය තියෙන්නේ? මේක කරාද නැද්ද? කරා. දැන් මේක බලන්න අඳුර ගන්න පහසුද නැද්ද බලන්න. දැන් මේක තියෙන එකක්වත් මේ ජීවිතේ කරපුවාද මේ තියෙන්නේ? මේ 32 වැදෑරුම් විපාක චිත්ත ටික ලෞකික විපාක චිත්ත මේ ජීවිතේ කරපුවාද මේ තියෙන්නේ? නෑ ගොඩක් වෙලා මේ තියෙන්නේ ගොඩක් අවුගිය ජීවිතවල කරපු දේවල්. මේ ජීවිතෙත් ඒවා එනවා. දැන් සමහරලාවට අපි හිතමු මේ සමහරලාවට හැදෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට එන්නේ
පසුගිය ජීවිතවල සීට බහුතරයක් ඉන්නේ පහුගිය. දැන් මේ අකුසල හේතුක විපාක 7. මේවා කෙලින්ම විඥාන චිත්තයන්නේ. චක්කුසෝත ගාන ජීවහා කාය ওই සාමාන්‍ය විඥාන. කුසල හේතුක විපාකත් ඒ ටිකේ හොඳ පැත්ත. මහා විපාකත් මේ අර ගිය ආත්මවල කරපු මහා කුසල චිත්තවල ඒ වයිම විපාකات. රූපාවචර විපාක ගිය ආත්මවල කරපු රූපාවචර කුසලවල කුසල පහේ විපාක පහ. අරූපාවචර විපාක 4 ගිය ආත්මවල අරූපාවචර කුසල චිත්ත කරා ඒකේම විපාක 4. දැන් එතකොට දැන් මේ දෙක විඳින කවුද? මේ රූපාවචර විපාක පහ විඳින රූපාවචර ලෝකවල ඉන්න කාණ්ඩේ. මෙහෙදි විපාක විඳින්න බෑ ඒක. මෙහෙදි කරලා ඇඟ කාමාවචර වෙලා හිත රූපාවචර කරගත්ත මෙහෙ ඉන්න කාණ්ඩේ. එහෙමනේ උනේ නේ. යාළගේ ඇඟ කාමාවචරයි මෙහෙ ඉන්නේ. මොත් හිත රූපාවචර කරගත්ත. දැන් මරුණයින් පස්සේ අන්න එහෙ ගිහිල්ලා ඇඟත් රූපාවචර කරගෙන හිතත් රූපාවචර කරගෙන අරූපාවචර කට්ටියත් එහෙනම් මෙහි අර උද්දකරාම පුත්තලා ආලාර කාලාමලා ඒගොල්ලෝ මොකද්ද කාමාවචර ලෝකේ ඉඳගෙන අරූපාවචර හිත හදාගත්තා නේ මරුණයින් පස්සේ ඒගොල්ලන්ගේ ඇඟයි ඊළඟට හිතයි දෙකම ඒ අදාළ ලෝකෙට අදාළව අරූප ලෝකෙට අදාළව ඒවා අරූපාවචර වෙලා තියෙනවා මම පළවෙනිම පාඩමේදී දේශනාවේදීම කිව්වා අපට මේ මිනිස්යාගේ හිත දියුණු වෙනකොට එයාගේ චිත්ත ප්‍රමාණය අඩු වෙනවා කියලා. දැන් පෘථග්ජනයෙකුට දෙන චිත්ත ප්‍රමාණය ඊළඟට එක ගිහිල්ලා බන අරූපාවචර තැනට එනකොට කෙනෙක්ට පහළන හිත් ප්‍රමාණය අඩු. හිතුත් වැඩිපුර ගන්න ගියාම ටිකක් කරදරයි. එහෙනම් ඔන්න ඔය 32 තමයි මොකද කියන්නේ? උප්පත්ති භවය. දැන් මේ අපි විඳින දේ මේ විපාකනේ අපි දැන් විඳගෙන යන්නේ නේද? දැන් මේකේ ඔන්න චිත්ත පැත්ත තමයි මේ කියන්නේ. විපාක ටිකේ කර්මයේ පැත්ත කියන්නේ රූප පැත්තකුත් තියෙනවනේ දැන් අපේ ඇඟ ශරීර සම්බන්ධ පැත්තක්. ඒකේ 18ක් බලපාන. දැන් මේ 18 පොදුවේ ගත්තොත් මේ සාමාන්‍ය පෘථග්ජනයට බලපාන. ඒක මොකද දැන් අර කට්ටියට මේ දෙක නෑ දැන් මෙතන භාව රූප දෙක නෑ මේ කවුද රූපාවචරයට මම පොදුවේ ගත්තේ සාමාන්‍යයට සුද්ධට්ට කාටයි පරිච්ඡේද රූපයයි වස්තු 6යි භාව 2යි ඊළඟට ජීවිත රූප 18යි. මේක දැන් අපි අද දැන් මේ මොහොතේ අත්විඳගෙන යනවානේ මේ මොහොතේ දැන් අපිට ශරීරයක් තියෙනවා ශරීරය ඇතුලේ මේ ටික තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවය සහ මේ සුද්ධට්ට ඔක්කොම. එහෙනම් නැවත යමු පොඩ්ඩක් මුලට කර්ම භවය සහ උප්පත්ති භවය තමයි භවය කියලා අදහස් කරන්නේ. කර්ම භවය කියන්නේ මේ මරණ මොහොත තුල තියෙන චේතනා විසිනා. මේ මොකද අපි එතනින් තමයි ඊළඟට ප්‍රධාන භවය හදන්නේ එතනින්. ඒ කියන්නේ ඉස්සරහට යන භවය හදන්නේ forward becoming නැත්නම් forward භවය. ඉස්සරහට යන භවය හදන්නේ කර්ම භවය. උප්පත්ති භවය කියන්නේ කර්ම භවය නිසා නිර්මාණය වෙච්ච ඒ භවය ඇතුලේ අපි හදන උප්පත්ති භවය. ඒකේ තියෙන්නේ අර 29ට එහා ගියපු 32ක්. චිත්ත 32කුත් විපාක 32කුත් සහ කර්ම රූප 18. දැන් අපි යනවා ටිකක් මම සරල මේ ගත්ත පොඩි උද්දෘත කීපයක් ඔබට මේ භවයේ තේරුම් කරන්න පොඩ්ඩක් සූත්‍ර පිටකේ අදහසක් ගන්න. මේක මතකද ගොඩක් අයට මේ පාඩේ? මතකයි. ඔව්. නැතේ භවං අට්ඨමං ආදිය. කොහෙද මේක තියෙන්නේ? රතන සූත්‍රය. රතන සූත්‍රය. කවුරුත් දන්න රතන සූත්‍රය. කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා. බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදිය. මේ භව කියන එක මම සම්බන්ධ කරනවා. කිංචාපි තේ බුසප්පමත්තා හොන්ති. දැන් සෝවාන් වෙච්ච කෙනා ගැන මේ කියන්නේ රතන සූත්‍රයෙන්. මේ සෝවාන් වෙච්ච කෙනා යම් ඊටාම ගොඩක් දැන් කියන්නේ ගොඩක් එයා පරක්කු වුණා. අපි හිතමු දැන් ඔන්න කෙනෙක් සෝවාන් වෙනවා. හැබැයි සෝවාන් වුණාට එයා පරක්කු වෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි ගොඩක් සිල් රකින්නවා. අනිත් ඒවා එයා වැඩිපුර කරනවා පේන්නේ නැහැ වෙන්නේ. නමුත් නැතේ භවං අට්ඨමං ආදිය. අටවන භවයක් එයාට නැහැ. අර භව හතක් නේ යාට තියෙනවා කියන්නේ. එහෙනම් එයා වැඩේ කරගෙන අවසන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන මේ ප්‍රමාදය කියන එක අපිට ප්‍රශ්නයක්. මේ අප්‍රමාදයේ වෙන්න ඕන අපි. නමුත් මේ පුද්ගලයා සෝතාපන්න පුද්ගලයා අප්‍රමාදී වෙලා ඉවරයි. දැන් එයාට බයක් නැහැ මේක. මොකද කොහෙ ගියත් තව 7යි ඉන්නේ 8ක් එයාට එන්නේ නැහැ. එහෙනම් මේ භවය කියන එක බුදුන් වහන්සේ වර්ණනා කරන්නේ. භවය කියන අවිනාශ පොඩි ලස්සන ප්‍රශ්නයක් ඔය භවයට සම්බන්ධව ඒ සෝවාන් අපි හොඳට දන්නවා. ඒ සෝවාන් වන පුද්ගලයා ඔය දිව්‍ය ලෝක 6න් එකක ඉපදුනොත්
එයා ප්‍රමාද වෙනවා නේද? කොහොම ප්‍රමාද වෙනවා නේද නිර්වාණයට යන්නේ? මෙහෙමයි. දැන් මෙතන කියන්නේ ඒ අදාළ ලෝකේ තියෙන කාලය නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ භවය. දැන් අපි අද කතා කරේ මේ භවයනේ. ඉස්සලා භෞතික භව ටික කතා කරන්නේ. ඊට පස්සේ අභිධර්ම විග්‍රහයට ආවේ. දැන් භෞතික භවය අපි හිතමු මෙයා උපදිනවා ඒ දිව්‍ය ලෝකයක. ඒ දිව්‍ය ලෝකේ තියෙන අවසානයක්. ඒ හැම දිව්‍ය ලෝකයකම සාමානික අවසානයක් තියෙනවා. ඒක ගත කරනවා යා. ඒක එකයි. තව ඒකට ගියා කියමු. ඒ දිව්‍ය ලෝකෙත් එකක් කියනවා. හැබැයි 7යි. 8ක් එයා ඉන්නේ නැහැ. අනිත් දේ තමයි දැන් සෝවාන් වෙච්ච කෙනා නිකම්ම 7 ඉඳලා එහෙම වෙන්න බෑනේ. අර 7 වෙන්න බෑ කොතනකදී හරි. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ඕකේ එක භවයක්. අන්තිම භවය වෙන්න 7. උපරිම වශයෙන් 7. උපරිම වශයෙන් 7 වෙන එකේදී එයා අනිවාර්යෙන්ම සැප විඳින තැනක නෙමෙයි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා එයා සෝතාපන්න වෙනවා. එහෙමයි කියන්නේ. නමුත් ඊට මෙහා තියෙන එකයි දැන් කියලානේ එකේදී ඒ වෙලේ ඒ පළවෙනි ආත්ම කියන්නේ සෝවාන් වෙන ආත්මෙදී මෙයා රහත් වෙන්න පුළුවන්. නැත්තම් ඊට පස්සේ අර 7 ඇතුළත වෙන්න පුළුවන්. නැත්නම් 7 තමයි උපරිමයි. ඒතර එයා 7ක් ගන්නවා. නමුත් 7 ඇතුලේ කොතනකදී හරි එයා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා එයා මේ අවසන් කරන භවය. ඒක තමයි මේකෙන් කියන්නේ. භවය සම්බන්ධව ඔන්න හොඳ අදහසක් අපි කවුරුත් දන්න මේ රතන සූත්‍රයේ තියෙන 8 වෙනි භවයක් එයාට නැහැ. අතෙන් එයා ඉවරයි කියලා කියනවා. මේ මෙතනක් මතකද ඔබට? මතකද මේ ස්ථානේ? කරණීය මෙත්ත සූත්‍රය. ඔව් මේකත් ඔබ කවුරුත් දන්න තැන. මම මේ අද පහසුතල ටිකක් ගත්තේ නෑ. තේරුම් ගන්න. නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරීති. දිට්ඨිංච අනුපගම්. ඒකේ මොකද කියන්නේ? දෘෂ්ටි හදාගන්නේ නැතුව. ඔතන මේකෙන් කියන්නේ මිච්ඡා දිට්ඨි හදාගන්නේ නැතුව සීලවා සිල්වත්කමක් තියාගෙන දස්සනේන සම්පන්න සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා. මිච්ඡා දිට්ඨිය ටික හදාගන්න නැතුව ඒකට එන්නේ නැතුව සිල්වත් වෙලා ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්තව. කාමේසු මෙතන විනය නෙමෙයි විනය්‍ය වෙන්න ඕන. විනය්‍ය ගේදා. කාමේසු විනය්‍ය ගේදා. ඒ කියන්නේ කාමයන්හි තිබෙන ගේදම් ගිජුභාවය, කාමයන්ට තියෙන ගිජුභාවය. ඒක විනය්‍ය. අයින් කරාගෙන මොකද ඊළඟ වෙන්නේ? නහි ජාතු කියන්නේ කවදාක. පාලි ජාතු කියන්නේ කවදාක. සමහරවිට ඒකාන්තයෙන් කියලා කියනවා. නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරීතිති ගබ්බං සෙය්‍යං. එතකොට නැවතත් මාතු ගර්භයක උප්පත්තිය වෙන එක එයා නොකරනවා කියලා කොහොමද මෙසේ සිල්වත් ඇත්තේ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සම්‍යක් දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව කාමයන්හි ඇල්ම හැරීම කිසි කලකට මතු මව් කුසක හෝනා බවට පැමිණ. දැන් මේකෙන් කියන්නේ ඔබට තේරෙනවා මේ භවය දිගට ගමන් කරන්නේ එක විශේෂ කාරණාවක් නිසා. ඒ මොකද්ද? කාමයට තිබෙන දැඩි ඇලීම නිසා. තෘෂ්ණාව කියන්නේ ඒකනේ. තෘෂ්ණාවත් දැන් ද්වේෂයක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවනේ. ලෝභය තමයි පත් වෙන්නේ. එහෙනම් මේ ලෝභය තමයි අපිට දෙන ලොකුම ගැටලුව. ලෝභ චෛතසිකය තමයි අන්තිමට තෘෂ්ණාව බවට පත් වෙන්නේ. එහෙනම් කාමයන්හි කාම කිව්වම ඇහැට තියෙන මේ රූපයට තිබෙන ලෝභය නේද? රූප තණ්හා කියලා වань. ඊළඟ ශබ්ද වලට තිබෙන ලෝභය, ඊළඟට ගන්ධ සුවඳට තිබෙන ලෝභය, ඊළඟට රස වලට තිබෙන ලෝභය, ස්පර්ශ වලට තිබෙන ලෝභය, ඊළඟම එක එක මානසිකත්වවලදී ලෝභය. ඕම කිව්වට තේරෙන්නේ නැහැ සමහරවිට. එක රූප දකින්න තිබෙන ලෝභෙ දැටි මේ අපි කියන්නේ ඒකට අර කාමයම නෙමෙයි සාමාන්‍ය කාමය නෙමෙයි ගොඩාක් දැඩිව තිබෙන කාමය නේ. ඒතොරන්නේ ඒවා අපි තේරුම් ගන්න ඕන කාමයේ වැරද්දට වඩා අපි කාමය තුල යම්කිසි යහපත් හැසිරීමක් නැති වෙනකොට තමයි මේක වෙන්නේ මේ ලෝභ ගිජු භාවයට යන්නේ. නම් මෙතන කියනවා මේ ටික අයින් කරගෙන පුනර්භවය හදාගන්නේ නැහැ. නැවත මෞකුසකට එන්නේ නැහැ කොහෙන්ද. මෙතන ගබ්බසෙයන් කොහම නැවත මෞකුසකට එන්නේ නැහැ කියන තැන යා ඉන්නවා කියලා කියන්නේ. දැන් මෙත්ත සූත්‍රයේ මම දන්නේ මේවා මොකක් හරි දන්නවද කියලා මේ හැමදාම කියන නැති. මේවා තමයි තියෙන්නේ මේක ඇතුළේ. මේ සූත්‍රය අවසන් වෙන්නේ මෙහෙමයි. ඒතර මේකෙන් ඔබට තේරෙනවා ඇති මේකේ මොනවද කියලා තියෙන්නේ කියලා. මේක දැන් අපි ආශිර්වාදයක් වශයෙන් ගන්නවා වගේම මේ බුදුහාමුදුරු පෙන්වුම් කරන්නේ මේ භවය අවසන් කරන තැනක්. මේ භවය අවසන් කිරීම පෙන්නන්නේ. මේ භවය අවසන් ඒක තමයි අන්තිම ගාථාව. දෘෂ්ටි හදාගන්න එපා. සිල්වත් වෙලා සම්මාදිට්ඨිය හදාගෙන මේ කාමයන්ට තිබෙන ගිජුකම. දැන් කාමයන්ගේ ඇලීමක් තියෙන්න පුළුවන්. නේ?
කාමයන්ගේ ගිජුකම අයින් කරගන්න. මේ තියෙන මේ ග්‍රීඩ් එක. කාමයන්ගේ ඇටැච්මන්ට් එකක් තියෙනවා. මොකද ඔබට ජීවත් වෙන්න බෑනේ. එහෙම නැතු කාටත් කාමයන්ගේ තමන්ගේ ස්වરૂපේ තන අනුව යම්කිසි ඇලීමක් තියෙන්න පුළුවන්. දැන් අපි කාමේසු මිච්ඡාචාරා කියලානේ කියන්නේ. ඒක තේරුම මොකක්ද? කාමේසු මිච්ඡාචාරා විරමණ සික්ඛාපදං සමාදිය. කාමේසු මිච්ඡාචාරා. කාමයන්හි වරදවාගෙන තියෙනවා. එහෙනම් කාමයන්හි ඒක විරුද්ධ පදේ යහපත් හැසිරීමක් තියෙනවා. කාමේසු සම්මාචාරා. ඒතර කාමයන් යහපත් හැසිරීම. ඒකනේ ඔබ දැන් කරගෙන ඉන්නේ. කරාගෙන යන්නේ, කරගනිමින් ඉන්නේ. පවතින්නේ ඒ තුලනේ. එහෙනම් කාමයන් තිබෙන ඒ ගිජුභාවය අර මිච්ඡාචාරා වෙන්නේ තමයි. ඒක නැති කරගෙන භවය හදාගන්න එපා කියලා කිව්වා. මෙන්න මෙතන මම අදහස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ භවය සම්බන්ධ පාලි පද ටිකක් අදහසක් ගන්න. මේ සූත්‍ර තනුත් එක්ක කියනවා පෝනෝ භවිකා. එතන මේ පුනර්භවය කියන එක නේ. මජ්ක්‍ධිම නිකායේ සචිබං සූත්‍රයේ තව සූත්‍ර ගණනාවක තිබෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. පෝනෝ භවිකා කියන්නේ මොකද්ද? පුනර්භවය. ඒ තෘෂ්ණාවේ ස්වરૂපය ගැන කියන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාපි නන්දි. අනේමනේ කියන්නේ. එනනම් මේ තෘෂ්ණාව මොකද්ද අපිට කරලා දෙන්නේ? පුනර්භවය හදනවා. නේ? නැවත නැවත මේ becoming දැන් මේ භව කියන එක යා හදනවා. දැන් අතන තණ්හා පත්‍ය උපාදානන්නේ. ඒතර මේ තණ්හාව උනත් ඊට පස්සේ වෙන්නේ මේ තණ්හාවෙන් භවය ඉස්සරහට හදාගෙන යනවා. ඒ වගේ මේක ඇතුලේ තියෙනවා භව තණ්හා. ඒ විග්‍රහයම තියෙනවා. ඒතර එහෙනම් කවුරු හරි කෙනෙක් නැවත උපදින්න ආස කරනවා නම් අපි ඒකට කියන්නේ භව තණ්හාව කියලා. ධර්මයට අනුව ඒක තමයි යමත්තක් නේද? ඒක දැන් අපි හිතමු කෙනෙක් යම් දේවල් වලට ආසයි. තෘෂ්ණාව ඇති මට්ටමකටම ආසයි. ගිජු වෙලා. ඉතින් ඒක කාම තණ්හාව. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒ කිනා කරගන්න දේ කාම තණ්හාව. කවුරු හරි කෙනෙක් උපදින්න ආය ආසන කියන්නේ මා උපදින්නත් ඕනේ කියලා මෙන්න මේ තැන් වලනේ. ඒක භව තණ්හාව. මේ විග්‍රහ වලටම භව තණ්හාව. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. මේ ධර්ම විග්‍රහයට අනුව භව තණ්හාව. ඊළඟ ජීවිතයක් නෑ මේක විතරයි තියෙන කියලා හිතුවම එතන විභව තණ්හාව. එහෙම එක තියෙනවා. ඊළඟ පුනර්භව අන්නතන කෙලින්ම පුනර්භවය කියලා මේ අරහන්ත සූත්‍ර කතා කරන සංයුත්ත නිකායේ 170යි ධම්මපද ගාථා දෙකක් මම දැක්කා. ඒක හරි මොකක්ද? භවස්ස පාරගු. ඒතර භවයේ අවසානට යන්නේ කියලා. භවයේ අවසානය කියලා කියන්නේ භවය අවසන් කරන්න කියලා. ඊළඟ භව සල්ලානි 351 ගාථාවේ භවය කියන්නේ නිකන් ආයුධ ගොඩක් අපි හිත වෙලා තියෙන තැන. නේ? ඒතර ඔන්න ඔය ආකාරයෙන් ගත්තයින් පස්සේ භවය කියන්නේ බොහොම ප්‍රශ්නකාරී තැනක් කියලායි. සර්වඥයන් වහන්සේ දකින්නේ මේ කර්ම භවයේ සෞත්පත්ති භවයේ කියලා අපි ධර්මානුකූලව. ඉතින් අපිට පුනර්භවය කියන සංකල්ප ලොකු සංකල්පයක්. සංකල්පෙස් තියෙන ඔය ටික අපි කිසිසේත්ම භවය වර්ණනා කළ යුතු නැහැ. මම දන්නේ ඒක තේරෙනවද කියලා? භවය වර්ණනා කළ යුතු නැහැ. භවය වර්ණනා කරනවා කියන්නේ ධර්මයට පටහැනි කාරණාවක්. දැන් හැබැයි මිනිස්සුන්ට මේක යන විදියට සමහර තැන්වලදී කටයුතු කරනවා. දැන් අපි ගමුකෝ මිහිඳු මහරහතන් වහන්සේ. මතකයි නේද? උන්වහන්සේ ලංකාවට වැඩම කළා රජතුමාට ධර්මයේ ප්‍රකාශ කරන්නේ එක සූත්‍රයකින්. එහෙමයි නේද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. නමුත් අර සාමාන්‍ය රටවාසී මිනිස්සුන්ට බණ කියන්න ගියාම උන්වහන්සේ පාවිච්චි කරන්නේ මොනවද? මොනවද උන්වහන්සේ ප්‍රකාශ කරේ? දේශනා කරේ මොනවද? ප්‍රේතවත්තුයි විමානවත්තු ප්‍රේතවත්තු. මොකද අර වගේ එකක් තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා, දානමානයක් දෙන්න මට්ටමකුත් තියෙනවා, හැසිරෙන මට්ටමකුත් තියෙනවා. මේ භවයේ වර්ණා වුණා ඉතින්. සාමාන්‍ය මිනිස්සු හැමෝයි භවයේ වර්ණා වුණා. දැන් අපි ත්‍රිපිටකය ගත්තා අපි early buddhism මුල් බුදු සමය කියන දීඝ මධ්‍යම සංයුත්තර හතර ඇර අනිත් ඒවායි භවයේ වර්ණා වෙනවා. විමානවත්තුර ගියත් භවයේ වර්ණා වෙනවා. මේක දුන්නොත් මෙහි යන්න. රොටියක් පූජා කරලා දිවි ලෝකයක්. නේ? එහෙමනේ පිළුම් වෙච්ච රොටිය. නේද? දෙකක් නෙවෙයි. පිළුම් වෙච්ච රොටිය තමයි දිවි ලෝකයක්. පොඩි දෙයක් කරා පාත්. මිනිස්සු ඒ කියන්නේ මේ ඒක වැරදිද හරිද කියනවා නෙමෙයි. ඒක කියන්නේ දැන් මිනිස්සුන්ව සාමාන්‍ය කියන්නේ අර ධර්මයේ කෝවිද වෙච්ච සත්පුරුෂ වෙච්ච මිනිස්සු අඩුයිනේ. තේරුම් ගන්න පුළුවන් යෝනිසෝ මනසකාරය සහිත. ඒතර මේ පිරිස අඩු වෙනකොට අනෙක් පිරිසට එක පාට එක ආමන්ත්‍රණය වෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධ වෙනවා භවයේ යම් ප්‍රමාණයකට වර්ණනා. නමුත් දැන් මේ අපි කතා කරන අභිධර්ම දේශනාවල භවයේ වර්ණනා වෙන්නේ නැහැ. මොකද මේක කියන්නේ බෑ හරියටම. අයි මොක වුණත් කියන්න වෙනවා. හරි. සත්‍යම දේ
කතා කළා. නමුත් අර සාමාන්‍ය ජනතාවට ඒක යන්නේ නැහැ. ඒ නිසා එතන භවයක් වර්ණා වෙනවා. භවයක් වර්ණා දැන් භව තණ්හාවන්ට උඩ මේ හැමතැනම එහෙම ගත්තයින් පස්සේ මොකද සාමාන්‍ය මිනිස්සුන්ටත් මේක විවෘත වෙනවා. ඒ නිසා අපිට පේන ගොඩාක් ඒ දේශනාවන් සඳහා. ඒවා වැරදි කියනවා නෙමෙයි. ඒ දේවල් කරන්න සිද්ධ වුණේ බෞද්ධ දර්ශනයේ එක්තරා විදියක පිරිසක් හදාරන යම්කිසි ඕගනයිස් මට්ටමකට පාවිච්චි කරන දහමක් වුණාම මිනිස්සු රඳව ගන්නට වෙච්ච උත්සාහය. නමුත් අපි තේරුම් ගත යුතුයි මූලික බුදුදහමේ හරියදී මේ සියල්ලම බෞද්ධ තෘෂ්ණාව. ඒකට හේතුව තමයි මෙන්න මේ ධම්මපද ගාථාව 178. භවය වර්ණා නොකොට කරන්නේ මොකක්ද? පතව්‍යා ඒක රච්චේන සග්ගස්ස ගම්නිනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලංවා. මේ මොකද කියන්නේ? සක්විති රජකමටද ස්වර්ගයේ සුගතියකට යාමටද වඩා මේ සියලු ලෝකයේ අධිපති භාවයටත් වඩා සෝවාන් ඵලයේ උතුම්. දැන් මේ ප්‍රකාශයයි විමානවත්තු පේතවත්තු ගැටෙනවද? නෑ. නෑ. ගැටෙනවා. ඒ කියන්නේ විමාන වස්තු පේස වස්තු ඒ කියන්නේ ඒ වගේ කට්ටියකට මේක තේරෙන්නේ ගැටෙනවද කියලා. ගැටෙන්නේ හඳුරන්නේ. ඒ දෙයටම වඩා මේ සෝතාපන්න ඵලයේ උතුම් මේ මම අහන්නේ මේ කියන දේශනාවයි ඒක ඇත්තට ගැටීමක් තියෙනවා. දැන් අතන කියනවා මෙහෙම කරාම මෙහෙම කරාම නෑ නේද හම්දුරනේ කැමති කෙනෙකුට ඒවා කරලා රජකම් ඒ වගේ ස්වර්ගයට යන්න පුළුවන් ඊටත් වඩා උතුම් සෝවාන් ඵලය කියන එකනේ. ඒකට අපිට තෝරගන්න පුළුවන් අපි කොයි මාර්ගෙද යන්නේ කියන එකනේ. ඔව් කැමති කෙනෙකුට කැමති දෙයක් තියෙනවා. ඒක තමයි අතන ඒවා දේශනා කරන්න හේතුනේ. හැබැයි දැන් ඔය කියපු දැන් විමානවත්තු පේතවත්තු කියන පොත් ගත්තොත් ඒ පොතු මේ සූත්‍ර පිටකාගත කරුණු අරන් තියෙන්නේ වට. ඒ කරුණම තමයි තැන් වලින් අරගෙන හදලා තියෙන්නේ. අපිට එකම කරුණු ටික තැනකට ගත්තයින් පස්සේ අපිට තේරෙනවා කෙනෙක් නොමග යන්න පුළුවන්. මේ ටික කරාම හරියි කියලා. ඉතින් අපි අදහස් කරගන්න ඕනේ විවිධ පිරිස්වල තිබෙන අවශ්‍යතාවය තිබෙනවා. නමුත් ධර්මයේ ප්‍රධාන හරය තියෙන්නේ මේ කිසිවක් වැදගත්කමක් නැහැ. සෝතාපට්ටි පලං වරන් කියන අදහසයි. මේ දෙකම ඔළුවේ තියාගත්තම හැම අනුසයටම පාරක් විවෘත වෙලා තියෙනවා. ඒ නිසා සුගතිය වර්ණා කිරීම, භව වර්ණා කිරීම මූලික ධර්මයේ අභිධර්මයේ අගය කිරීමක් වෙලා නැහැ. මොකද මේ තැන් වලින් පේන්නේ ඒකයි. ඉතින් අර දැන් අපි හිතමු අපේ චිත්තසංතානේ හැම වෙලාවෙම වැඩ කරන්න උන මේ ජීවිතේ මේ තැනකටපත් වෙන්න බැරි වුණත් මේක තමයි වෙන්න ඕන කියන අදහස ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ සෝවාන් වෙන එක අපි දන්නේ නැහැ වෙලා දිනනවා කියලා. සමහරවිට නේද? මොකද මේ මුල් කාරණා තුනනේ අඩු වෙනවා කියන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන තුන. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්න වලට යමු. මොනවද තියෙන ප්‍රශ්න? ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මේ මම ඒ වෙලාවේදී ඇහුවේ නෑ මේ ස්වාමීන් වහන්සේ කතා කරා රූපාචරයන් අරූපාචර බ්‍රහ්ම ලෝක ගැන. ඒ එක තැනකදී ස්වාමීන් වහන්සේ මතක් කරා රූපාචර බ්‍රහ්ම ලෝකවල උන්නත් විපාක ඵල දෙනවායි කියලා. මගේ ප්‍රශ්නේ රූපාචර බ්‍රහ්ම ලෝකේ ඉපදුනාම කොහොමද විපාක ඵල දෙන්නේ? මොකද එයාට තියෙන්නේ දෙකයි. ඇසුයි ශබ්දයයි විතරයිනේ. ගානයි. ඒකට කොහොමද ඵල දෙන්නේ මේ වගේ තැනක විපාකයක්? ඔව් මෙහෙමයි. දැන් එතනම විපාකයක් ඇති වෙලා නේද උපදින්නේ. ඔව් විපාකයක් හරි. මේ කුසල චිත්ත මෙහි වර්ධනය කරගෙන එම නිසාම එයා එහි පහළ වෙනවා. හරි. එතකොට ඒ පහළ වුණාට පසුව තමයි මම අහන්නේ කොහොමද විපාකයක් එතනට කල දෙන්නේ කියලා. ඔව් එයාට මේ අපි සාමාන්‍යයෙන් මුක්ති විඳින මොකද එයාගේ ශාරීරික සම්බන්ධව ප්‍රශ්න බොහොම සූක්ෂම ශරීරයක් තියෙන්නේ. එතකොට ඊට අනුව ඒක ඇතුලේ වෙනස්කම් පොඩි පොඩිව ඇති. අපිට ගොඩක් විග්‍රහ හම්බෙන්නේ නැහැ ඒ සම්බන්ධව. චක්කුසෝත දෙක සමහර වෙලාවට මේ බ්‍රහ්ම ලෝකයේ දැන් බ්‍රහ්ම ලෝක සදාකාලික නැහැනේ. එතනින් අයින් වෙනවා. ඒක ආයෙ නැවත මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. ඉදිරි ටික භුක්ති වෙන්න. එහෙනම් මේ සුළු කාලයකට ඒ
දැන් අපි ගත්තොත් භවයට සාපේක්ෂ සුළු කාලයක් ඒක. ඒ අදාළ කාලෙට එයා ඒ ටික විතරක් අර කරගත්ත එහෙම දැන් එයා මේ ජීවිතේ දැන් අපිනේ හිතන්නේ මේ ජීවිතේ මෙච්චර කුසල් කරන් තියනවා අකුසල් වෙනවා අපින් වෙලා ඇති ඊළඟ ජීවිතේ මෙයා භුක්ති විඳිනවා කියලා. නමුත් දැන් කෙනෙක් රූපාවචර කුසලයක් කරගත්තම ඒක විශාලතම කුසලයේ බවට පත් වෙනවා. දැන් මේ ධාරාවේ දිව්‍ය ලෝක වලටත් වඩා ලොකු කුසලයක් නේද? ඔව්. ඒ දිව්‍ය ලෝක 6ට වඩා ඊටත් වඩා ලොකු කුසලයක්. ඒතර ඒක විතරයි බලපාන්නේ අදාළ කරන්නේ. ඒක ප්‍රෙඩොමිනන්ට්ලි බලපාන. විශේෂ වශයෙන් බලපාන්නේ ඒක විතරයි. අනිත් ටිකට ඊට පස්සේ එනවා. ඊට පස්සේ ඉතින් එයා ඒ කාලේ අවසන් වෙලා ඔය 16න් හරි අනිත් 4න් හරි ඊට පස්සේ ආයෙ එක්ක ඒවයි උපදිනවා වෙන තැනක නැත්තම් ආයෙ මනුෂ්‍ය ලෝකෙට. ඒක තේරුණා. හැබැයි දැන් ඒ ලෝකක ඉපදුනාම අපි දන්නවා දිව්‍ය ලෝකෙක ඉපදුනාමත් ඊට පල්ලෙහා වුණාට ඒ මම කියන්නේ බ්‍රහ්ම ලෝක පරිසරයෙන් ඒ පරිසරයක ඉපදුනාම ඒ පරිසරය තුලින් එයාට විපාකයක් විඳින්න වෙයිද? ඔව්. ඒ කියන්නේ එහෙම තමයි වෙන්න ඕන. ආහා. වෙන්න ඕන එහෙමයි. මොකද වෙන තැනකට එයාගේ විපාක බලපවත්තන්නේ නැහැ. මොකද එයා ජීවත් වෙන්නේ එතනනේ. ඒ 16න් කර ඒ 20න් කර. ඒතර ඊට අදාළව තමයි මම හිතන්නේ ගොඩක් ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මොකද රූපාවචර දැන් එතන රූපාවචර අවසාන පහ සුද්ධාවාස නිසා අනිවාර්යෙන් අනාගාමී වෙච්ච කට්ටිය එතන ගොඩක් ආරක්ෂාවක් තියෙනවා. අනිත් ගත්තොත් 11 ඒ 11 ඉන්න අයට ඒ අදාළ කාලේ දැන් මේ කියන සාල කාලයනේ කල්ප වලින් කල්ප 3 එකක් කියලා කියන්නේ. පළවෙනි එක බ්‍රහ්ම පාරිසජ්ජයද මොම යනවා. ඒ කාලේ ඉවර වෙනවා. භවයට සාපේක්ෂව ඒ කාලේ කුඩා කාලය. නිසා ඒ පුත්‍රි අදාළ බ්‍රහ්මයන්ට ඒගොල්ලන්ට ඒ පරිසරයට අදාළව මම හිතන්නේ ගොඩාක් මේ වේරියබල් මට්ටමේ දේවල් දිනනවා කියලා එතන. ගොඩක් වෙලාවට ඊට අදාළ වෙන මට්ටමේ පරිසරයක් හැදෙනවා. අපිට කියන්න බෑනේ ඒකට කියපු ඔක්කොම එක විදිහටම සැප විඳිනවා කියලා. ඔව්. එහෙම වෙන්න බෑනේ නේ. මනුෂ්‍ය ලෝකෙ වගේනේ. දිව්‍ය ලෝක වලත් එහෙමනේ. නමුත් දැන් අපි හිතමු දැන් මනුෂ්‍ය ලෝකෙ කෙනෙක් උපදිනවා. උපරිම ආයු කාලයට සාපේක්ෂ ආයු කාලයක් එයාට තියෙන පුළුවන් බහුතරයකට. නමුත් සමහරු කලින් මැරෙන්න පුළුවන්. ඔව්. නමුත් බ්‍රහ්ම ලෝකවල කියනවා මෙන්න මේ වගේ පරමායුෂක් එයාට මුක්ති වෙන්න පුළුවන්. ඉතින් ඊට අභ්‍යන්තරේ ඒ දේවලු පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. අද කරපු දේශනාව සම්බන්ධව ප්‍රශ්න කර්ම භවයේ සහ උප්පත්ති අපේ ප්‍රධාන දේ අද ඒක. දැන් කර්ම භවයේ උප්පත්ති භවයේ සම්බන්ධයෙන් හම්දුරනේ මට මේ පැහැදිලි කරගන්න ඕන. දැන් කර්ම භවය දැන් අපි දැන් මේ ඒක හදාගෙන අපි කරන දේවල් වලින් අකුසල හෝ කුසල වලින් අපි ඒක හදාගෙන ගිහිල්ලා අපේ අවසාන මොහොතේ එයින් එකක් අරගෙනද හම්දුරනේ භවයේ තීරණය වෙන්නේ. ඒ සිතක් ඇවිල්ලා මේක මෙහෙමයි. දැන් මේ භවය සිදුවෙන විදිය තමයි මේක දකින්න උත්සාහ කරන්නේ. මේ පරිසම්පාදය. ඒතර භවය සිදු වෙනවා ක්‍රම දෙකකට. එකක් තමයි සාංශාරිකව අපි පවතීම කියන්නේ. පැවැත්ම කියන්නේ සාංශාරික පැවැත්ම. අපි ඒකට තමයි මේ කර්ම භවය කියන්නේ. ඒතර මේ සාංශාරිකව අපි පවතිනවා කියන එක සිද්ධවන්නේ මේ චේතනා 29කින් එකක් බලපාලා ඊළඟ ජීවිතයක් හදාගන්න එක. අතුරෙන් මරණකොට අපට ওই 29 එකක් එනවනේ අනිවාර්යෙන්ම. කුසල්ලෝ අකුසල්ලෝ රූපාවචර කට්ටියට යදාලේව අරූපාවචරයට යදාලේව. ඒතකොට එම නිසා තමයි අවසරය හම්දුරනේ ඒ කර්ම භවයක් නිර්මාණය ඉන්න ගමන් අපි මේ කරන දේවල් වලින් හම්දුරනේ. අපි මේ ජීවිතේ කරගෙන යන දේවල් වලින් කර්ම භවය නිර්මාණය වෙන්නේ. මෙහෙමයි මේ කරන් යන ඒවත් බලපාන. දැන් සාමාන්‍යයෙන් කියන අපි දැන් ওই චිත්ත වීති වල කියවනේ මරණාසන්න චිත්ත වීතිය. මේ මරණාසන්න චිත්ත වීතියේදී අපි චුති චිත්තයට මොකක් හරි වැටිච්ච ගාම ඒක තමයි ඊළඟට ඔව් වෙන්නේ. ඉතින් අනිත් ඒවා ඔක්කොම පස්සට යනවා. දැන් හිතන්න මේ ජීවිතය ආයෙ අපිට ගන්න බෑ මොකද. ඊට පස්සේ ඒවා එක්ක අපේ ඇතුලේ තියෙනවා ආයෙ පස්සේ කාලෙකට විපාක දෙන. නමුත් මෙතන අදහස් කරන්නේ විපාක ඇතුලේ මොනවද තියෙන කියනව නෙමෙයි. මෙතන කියන්නේ මේ භවය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ දිගට. දිගින් දිගටම යන්නේ කොහොමද? ඒක වෙන්නේ අර මරණයටපත් වෙන මොහොතේ දෙන චේතනාව. 29 එකක්. ඒතර ඒ චේතනාවට මේ දිගටම කරන් යන වැඩවල හේතුවක් වෙන්න පුළුවන් බලපෑමක් වෙන්න පුළුවන්. දැන් හිතමු කෙනෙක් ඉන්නවා මෙතන භාවනා කරන කෙනෙක්. එයා ওই භාවනාව කරන් යනවා දිගටම කරන් කියලා මරණ මොහොතට ඊට සම්බන්ධව කුසලයක් එයා කරගන්නවා. ඒක අර 29 එකක් වෙන්න පුළුවන්. චේතනාවක් වෙලා එනවා. ඒ කුසලයේ චේතනාවක් වෙලා එනවා හම්දුරනේ. ඒක අර 8න් එකක් වෙලා එන්න පුළුවන්.
සමහරවිට අනිත් පැත්තට යන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒක හිත කියන එක හරි වෙනස් වෙන දෙයක් නේ. ඉතින් අම්දුරනේ මේ දැන් තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවනේ. එතකොට දැන් තණ්හාව නැතුව ලෝභය වගේ එකක් තිබ්බොත් ලෝභය නෙමෙයි නිකන් ද්වේෂය තුනක් තියෙනවනේ. ඒත රාග ද්වේෂ මෝහ. ද්වේෂ එහෙම වුණොත් ඉතින් ඊට පස්සේ දිගට යන්නේ කොහොමද? දැන් මේක අපි තණ්හා පාදේ කතා කරා. දැන් හරිම ලස්සන දේ තමයි අපි මේ භවයේ පවතින තෘෂ්ණාව නිසානේ. ඒ තෘෂ්ණාව කියන්නේ ලෝභ චෛතසිකේ දියුණු වෙච්ච අවස්ථාව. උපරිම මට්ටමට දියුණු වෙච්ච එක. ලෝභ චෛතසිකේ උපරිම මට්ටමට දියුණු වුණාම ඒක ඇතුලේ දේශය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒක යම් ප්‍රමාණයකට ඒක ඇතුලේ තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ මේ දැන් ලෝභය තියෙනකොට දේශය නැහැ කියලා අපි කතා කරේ. අපි කතා කරන්නේ එහෙම මුල්ම පාඩම් වල. ද්වේෂය තියෙනවා ලෝභය නැහැ. ඒ මේ දැන් මෙතන. නමුත් තෘෂ්ණාව හැදෙන්නේ ලෝභය එක්ස්පෑන්ඩ් වෙලා අන්නේ තෘෂ්ණාව ඇතුලේ ඒ ඔක්කොම තියෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව රහත් වෙනකොට නැති වෙන ලෝභය විතරක් නෙමෙයි නේද? රහත් වෙනකොට මොකද වෙන්නේ? රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ. නමුත් මේක පවතින දෝෂයකින්ද නෙමෙයි. මේක පවතින ලෝභය නිසා දැන් දෝෂයෙන් උනත් කරන්නේ ලෝභයක් නේ අන්තිමේදී. දැන් අපි දෙයක් ඩිෆෙන්ඩ් කරන්න යනවා, ආරක්ෂා කරන්න යනවා. අපි කෙනෙක් එක්ක අකමැති වෙන්නේ මම කැමති දේ සිද්ධ වෙන්නේ නැති නිසා වෙන්න පුළුවන්. අන්නේ කැමති දේ මොකද ලෝභයනේ. දැන් හිතන්නකෝ මම දෙයකට කැමති, පුද්ගලයෙකුට කැමති. දෙයක් මෙන්න මෙහෙම ඒක ලෝභය. ඒක ඒ ආකාරයෙන් කරගන්න බැරි වුණාම මට ද්වේෂය එන්න පුළුවන්. ඒත් එක්කම දෘෂ්ටි හදාගන්න උපාදාන. නිසා ද්වේෂය මෙතන නැති වෙලා නැහැ. ද්වේෂය තියෙනවා මේකේ හැංගිලා. නමුත් ලෝභය තමයි බරපතල වෙන ඉස්සරහට යන්නේ. ලෝභයෙන් තමයි අපි මේ ඇලි ඉස්සරහට යන්නේ. ලෝභය බරපතලයි. මොකද දැන් චිත්තවලත් 8ක්ම අකුසල 8ක්ම ලෝභනේ. නේද? ඒ 12න් 8ක්ම ලෝභ. දැන් අපි ලෝභ තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔතන කොහොමද මෝහය බලපාන්නේ? මෝහය ඒ කියන්නේ ලෝභ දෝෂ වෙන්නේ මෝහය නිසා. ඒක හැම ලෝභයකම හැම දෝෂයකම මෝහය තියෙනවා. මෝහය නිසා. මෝහය කියන්නේ අවිජ්ජාවේ මේ ජීවිතයේ ස්වરૂපේනේ. සංසාරේට අවිජ්ජාව මේ ජීවිතේ මෝහය. ඔය හැම ලෝභ 8යි දෝෂ 2යි මෝහය තියෙනවා. මෝහය නිසා තමයි ලෝභයටපත් වෙන්නේ. මෝහය නිසා තමයි ද්වේෂයටපත් වෙන්නේ. නමුත් ලෝභය තියෙනකොට ද්වේෂය නැහැ. ද්වේෂය නැත්නම් ලෝභය නැහැ. හැබැයි දැන් ඔය ටික ඔක්කොම එකතු වෙනවානේ. මෝහය නිසා ලෝභ දෝෂ ඔක්කොම අන්න එතෙන්දී තෘෂ්ණාව හැදෙනවා. ඒ තෘෂ්ණාව දෘෂ්ටියත් එකතු වෙනවා. ඔන්න ඔතන ඒකට අපි ඔක්කොම ගෙනියනවා. ඒක ඇතුලේ ද්වේෂයක් තියෙනවා. ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. නමුත් අර වඩාත්ම ඒකේ ගොඩක් ප්‍රචලිතව තියෙන්නේ පෙනෙන්නේ ලෝභ කාරණා ටික. මොකද අපි මේ සියලුම අකුසල් කරන්නේ. අන්න එහෙම ගමුකෝ. මේ සියලුම අකුසල් ටික අපි කරන්නේ ලෝභය නිසා. හොඳට හොයලා බලන්න. අපි මතවාද වලින් ගැටෙන්නේ ලෝභය නිසා. අපි මනින්නෙත් ලෝභය නිසා. අපි දේශයට යන්නේ ලෝභයෙන්. තරහ වෙන්නේ ලෝභයෙන්. මට මේක කරගන්න ඕන. මට ඕන ආකාරයෙන් මේක පවතින්න ඕන. ඒක තියාගන්න තමයි අපි ද්වේෂයට යන්නේ. නිසා මේ ලෝභය ඇතුළේ මේ ඔක්කොම තියෙනවා. අපි පරිස්සම් වෙන්න ඕන. ලෝභය කියන කාරණාව අඩු කරගන්න කියලා. ඒක තමයි තෘෂ්ණාව අර නැති වෙන්න ඕනේ කියලා කියන්නේ. හොඳයි. ඒක හරිම බොහොම ලස්සන තැනක්. අපි ඕක දෙකක් වශයෙන් ගන්නවා. ලෝභෙත් තියෙනවා, දේශෙත් තියෙනවා. මේ දෙකම එක. එමේ ලෝභෙට තමයි මේ ඔක්කොම එල්ලෙලා දෙන්නේ අන්තිමට. ඒ නිසා තමයි තෘෂ්ණාව කියන එක. දැන් තෘෂ්ණාව කියන එක විග්‍රහ කරනවානේ. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාගසා. ඒක දැන් වල ඇලි යන කාම තණ්හා, භව තණ්හා. ඒක ඇතුලේ අනිත් සියලුම අකුසල් ටික තියෙනවා. හැංගිලා. ඔය අනාගාමී වුණ කෙනෙකුටත් ඔය ටික තාම තියෙනවද? ලෝභ, තණ්හා, ද්වේෂ? අනාගාමී වෙන කෙනෙකුගේ ස්වરૂපේ මෙන්න මෙහෙමයි කියලා කියන්නේ. දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සීලපද පරාමාස කියන්නේ මේ සෝවන් තත්ත්වයටපත් වුණාම නැති වෙනවා. නැති වෙනවා. එතකොට සකදාගාමී තත්ත්වයට කෙනෙක්පත් වෙනකොට ඊළඟ අතිරේදී මේ කාමරාගය සහ පටිඝය කාමයට තිබෙන ආසාව මේක බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න. කාමයට තිබෙන ආසාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ෂට්කාම ආශාව තුනී වෙනවා කියලා. තුනී වෙනවා. කියන්නේ නැති වෙන්නේ නැහැ. තුනී වෙනවා. ඒ වගේම පටිඝ කාමරාග පටිඝ තුනී වෙනවා. ඒක සකදාගාමී. අනාගාමී වෙනකොට කාමරාග පටිඝ සම්පූර්ණයෙන් නැති වෙලා.
කාමරාග නැහැ, පටිඝ නැහැ. හැබැයි දැන් කාමරාග තව රාග තියෙනවනේ. කවුනක් තියෙන්නේ. ඒ රූප රාග. ඒ රූප ලෝකවල උපදින තියෙන ආසාව තියෙනවනේ. ඇයි අරූප ලෝකවල උපදින ඒවා තියෙන්නේ. එම නිසා රහත් වෙනකොට රූප රාග, අරූප රාග. රූප ලෝකවල තියෙන ආසාවක් නැති. අරූප ලෝකවලට යන තියෙන ආසාවක් නැති. දැන් බැලුවම ඒවත් ප්‍රශ්න නේද? බ්‍රහ්මෙක් වෙන්න හිතන් ඉන්නවනම් ඒකත් බැලුවම සංයෝජනයක්. නේද? ඔය දෙකට යන්නේ. ඊළඟට ඇයි මාන? ඒක යනවනේ අන්තිම දක්වා. බලන්න. මේ මනින එක මොකද දැන් සකදාගාමී වෙච්ච කෙනා බලනවා තාම මනාගාමී වෙලා නැහැ. ඊයත් එක්ක මම පොඩ්ඩක් මෙහෙනේ ඉන්නේ. මිනිස්සු ඉතින් හැම වෙලාවෙම කරන දෙයක් නේද? අරයට වඩා මම පොඩ්ඩක් අඩුයි නේද? දැන් බැලුවම මේ මානෙත් අහක් වෙනකොට නැති වෙන එක. ඒක උද්දච්ච හිතේ නොසන්සුන් භාවය ඒක තියෙන රහත් වෙනකම තියෙනවා නේද? ඊළඟට අවිජ්ජා මෝහේ ලොකුම තැනට එයා චැලෙන්ජ් එක දෙනවා අන්තිමට. ඒ අවිජ්ජාව නැති කරනවා යා. ඒ අවිජ්ජාව නිසා තමයි ඔක්කොම ඒවා දිගහැරලා තියෙන්නේ. අනිකුත් සංයෝජන 10යි. එම නිසා අනාගාමී පුද්ගලයෙක් වෙන්නේ අර ෂට්කාමයේ තිබෙන ආශාවත් තරහක් නැති වෙනවා. ඊට පස්සේ මෙතන ලොකු ජයග්‍රහණයක් එතන. නමුත් තවත් සංසාරයෙන් පිට වෙලා යන්නට යාට කාරණා පහක් නැති වෙන්න ඕන. හරි. අනිත් පැයගේ ප්‍රශ්නකුත් තිබෙනවද? අනිත් පැයගේ සමිනාස ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිර්වාණය අවබෝධ කරගන්න මනුෂ්‍ය ආත්මයකටම එන්න ඕනද? නෑනේ. දැන් අපි කිව්වනේ සුද්ධාවාස පහේ ගිහිල්ලා අනාගාමී වෙච්ච කෙනෙක්. දැන් අපි හිතමු මේ අර සුද්ධාවාස පහක් තියෙනවනේ. මේ සතරවන ධානයේ වඩලා ඒ ධාන ප්‍රතිඵලත් ලැබලා ඊළඟ අනාගාමීත් මෙහෙදි වෙලා කාමාවචර ලෝකයට වෙලා ඉන්න කට්ටිය සුද්ධාවාස පහේ උපදිනවා. එතනදී නිවන් දකින්නවා කියලා කියනවා. දැන් බ්‍රහ්මයන්ට එහෙදිම නිවන් දකින්න පුළුවන්. පුළුවන්. ඒක එහෙදිම කරගන්න පුළුවන් ඒ වැඩට. ඔය ස්වාමීන් වහන්සේ බ්‍රහ්මයන්ට නිවන් දකින්න බ්‍රහ්ම ලෝකෙකදී ඒක තමුන් විසින් කරගන්න දෙයක්ද නැත්නම් තව කාගෙන් හරි උදව්වක් අවශ්‍යයි? තමුන් විසින් කරගන්න දෙයක් වෙන්න ඕන. දැන් අපි දකිනවනේ බ්‍රහ්මියොත් ආවලුනේ ඔය මේ අභිධර්මය අහන්න නේද? ඔව්. මේ අහන්න ආවලුනේ අභිධර්මය අහන්න මේ මොකක්ද බුදුහාමුදුරු වැඩිම. ඔව්. බුදුහාමුදුරු වැඩියම බණ අහන්න ආව කියලා කියනවා. සාවෘතියට එහෙන් බැලුවයින් පස්සේ ඒක සමහර ලාවට අර මේ එයාලගේ දැන් මෙහෙදි වඩපු ධානවල දියුණුවක් අත්ත වශයෙන් හතරවන ධානයෙන් එහාට යනවා ඒ කට්ටිය. ඔව් එහෙමයි. අනිත් එක දැන් මෙහෙදි අනාගාමී වෙලා යන්නේ. ඒතර ඒගලන්ට තව පහයිදී අඩු කරගන්න. දැන් මේ කාමරාග පිටික නැති කරන්න ඒගොල්ලෝ යන්නේ උපදින්න. එහෙම නේද? ඒකට හැමදෙරේ අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ජීවිතයක් තියෙන්න ඕනද සෝවාන් වෙන්න? ධර්මය අහලා නේද සෝවාන් වෙන්න වෙන්නේ? ඒකින්ද එහෙම දෙයක් කියන්නේ නැහැ. සෝවාන් වෙන්න අවශ්‍ය වෙනවා කියන්නේ කාරණා හතරක්. අපිට ඒක හැමම ගන්නත් බෑ. අපි ගත්තොත් අපි කියනවානේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ කියනවානේ මොනවාද පරතෝ ഘോഷය අනුන්ට ඇහුම්කන් දීම, ධර්මයට ඇහුම්කන් දීම, ඊළඟ යෝනිසෝ මනසිකාරය, ඊළඟට තමනවාද කාරණා දෙකක් තිබෙනවා. පරතෝ ഘോഷය, යෝනිසෝ මනසිකාරය, කල්යාණ මිත්‍ර ඊළඟට ධම්මානදී මේ හතරට මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා එකක් දාලා නැහැ අතට. දැන් එතකොට අපි දැන් ආලවක ගත්තොත් ආලවක සෝවාන් වුණා කියලා. ඔව්. යකෙක් නේ එතකොට. එයා සෝවාන් නැහැ දෙවියෙක් වුණා කියලා කියන පස්සේ. ධර්මය අහලා අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තත්ත්වයක් තියෙනවා. ඒක මම හිතනවා ඒක දැන් අපි මෙතන මේ නිවනට අපි අර කතා කරාට සෝවාන් වගේ මට්ටමකට තියෙන බාධා අඩුයි. එහෙමම බාධාවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. අපි දකින විග්‍රහවල නැහැ. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වනේ ආලෝක ගැන බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අපි උදාහරණ නෙවෙයි ඇත්තටම උදාහරණ තියෙනවා. ආලෝක යකා දෙවියෙක් වුණා කියලා කියනවා. එහෙම තමයි කියන්නේ. එතකොට ඒ ආලෝක යකෙක්ද යක්ෂ ගෝත්‍රයේ හිටපු එක්කෙනෙක්. දැන් මේ ඉන්නවනේ යක්ෂ ගෝත්‍රයේ ඉන්නවා. එතන මට හරියටම කියන්න බෑ කියන්නේ සාම්ප්‍රදායික ඒ කාලේ හිටපු යක්ෂයෙක්. දැන් අපි මෙහෙම ගත්තොත් හරියුක. දැන් යක්ෂ කියලා කියන්නේ සතරවරන් දෙවිවරුන්ගේ එක කොටසක් කියලා කියනවානේ. එහෙම වෙසමුණි. ඔව්. චාතු මහා රාජිකේ ඉන්න දෙවි කෙනෙකුගේ කොටසක්. මොකද නාග ඔව් ඒකේ නාග ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ වගේම කුම්භාණ්ඩයන් ඉන්නවා. ඊළඟට මෙතන යක්ෂයෝ ඉන්නවා.
ඔව්. අකුසල ඉන්නවා. එතකොට එහෙම ගත්තයින් පස්සේ ඔහු යක්ෂ දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. එයා පූර්ණ දෙවියෙක් බවට පත් වුණා වෙන්න පුළුවන් ඊට පස්සේ. චතු මහරජකෙන් එහාට ගිහිල්ලා පූර්ණ දෙවියෙක් බවට පත් වුණා වෙන්න පුළුවන්. ඒත් අපිට යක්ෂ කියන එක ගෝත්‍ර වෙන්න ඕනේ ඒකේ තියෙනවා ඒ කාරණාව. ඒක සීමිත දෙවි කියන්නේ දිව්‍ය ලෝකවල පටන් ගන්න තැනම ඉන්න කොටසක් යක්ෂයෝ කියන්නේ. ඒගොල්ලෝ මේ කුවේර යටතේ ඉන්න අලක මන්දාවේ ඉන්න වෛශ්‍රවණ ඒවත් කුවේර යටතේ ඉන්න කුවේර අහලා තියෙනවා. මිනිස කියලා කියනවා. ඒ වගේම මේ කවුද දැන් තිනිල් මහත්මිය කතා කරාර ප්‍රශ්නෙට මනුෂ්‍ය ලෝකෙකම ඉන්න ඕනේද සෝවාන් ඵලය ලබන්න? මගේ දැනුම අනුව මේ මගේ දැනුම බොහොම පොඩ්ඩයි. ඒ කියන්නේ මම බණ කතා සූත්‍රවල දැකලා තියෙන හැම තැනම බුදුහාමුදුරන්ගේ ධර්මයේ අහලා සෝවන් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකේ. අපි බලමු විසාකාව අනේ පින්ජුක සිදුමා විසාකාව ඔය තමයි උදාහරණ. ඒ වගේම කවුද මේ සකදෙවියන්. ඉස්සර සකදෙවියන් හිටියේ මනුස්ස ලෝකේ. මට මතක නෑ මොන බ්‍රහ්මණි මොකද්ද මන් දන්නේ නෑ. එක්කෙනෙක් වශයෙන් ඉඳලා බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා සෝවන් වෙලා තමයි ඉපදුනේ තවතිසා දිව්‍ය ලෝකේ. ඒක හුඟක් කට්ටිය මනුස්ස ලෝකේ තමයි ඉපදිලා තියෙන්නේ. ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ මෙහෙම නේද සූත්‍ර කියන්නේ වෙච්ච සිද්ධි ටිකක් කියපු ටිකන්නේ සෝවාන් වැඩිපුර උනේ මෙතන ඉන්න කට්ටිය තමයි සෝවාන් උනේ. නමුත් ඔය අතරේ දෙවිවරුන්ට කියපු තැන්වල දෙවිවරු මෙහෙට අවිල්ලා බණ අහලා යන්නේ නේද? මේ ජේතවනාරාමයට අවිල්ලා බණ මොකටද එහෙනම් යන්නේ? ඒක ඩෙෆිනිට්ලි දෙවිවරු එනවා බුදුහාමුදුරු ඉන්නකොට බණ අහන්න. ඔව්. ඉතින් කියන්නේ අරහේ ඉඳලා මෙතනට එනවා. කාමයේ ලෝකෙට අවිල්ලා එතනින් අහනවා බණ. එහෙනම් මෙතන සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න මේ කියන තැන කියන්නේ සූත්‍රානුගතව මේ මිනිසත් බවම අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. හිත වැඩ කරනවා පුළුවන්. හැබැයි දෙවිවරුන්ට ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලෝ ඉතල කාම සැපයක් නිදින අය. සතුටින් නිදින අය. දැන් ගොඩක් සතුටින් ඒගොල්ලෝ ටිකක් එහෙම ගැටලුවක් එන්න පුළුවන්. සමහර දෙවිවරු ක්ලාන්ත වුණානේ බුදුහාමුදුරුවෝ අනිත්‍ය ගැන කතා කරද්දී නේද? ඒ වගේම අනිච්ච කියන සංකල්පේ කතා කරාම දුක්ඛ අනාත්ම කතා කරාම ත්‍රිලක්ෂණය ඒගොල්ලෝ කලන්තේ දාලා වැටුණලු. ඇයි? මොකද එහෙම එකක් එහි නැහැ. ඒවා දිව්‍ය ලෝකේ නැහැ. ඔව් දිව්‍ය ලෝකේ. එතකොට තුමි ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට භාවනා කිරීමේ ශක්තියක් තියෙනවද දිව්‍ය ලෝකේ ඉඳගෙන? ඒගොල්ලන්ට භාවනා කරන්න පුළුවන්. මෙහෙමයි තියෙන්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝකවලත් එක තියෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නෑ. නමුත් ඒ අය සැපේ ආසක්තව ඉන්නේ. සැපයට ගොඩක් බර වෙලා. ඔව්. දැන් අපි ගැන කතා කරමුකෝ. දැන් අපි ගත්තොත් අපිට තියෙනවනේ මේ ඔක්කොටම වඩා පහසු ගන්න ටික. ඔව් විශේෂයෙන් අපි කැනඩාවල ඉන්නේ. ඔව් අපි ඔක්කොටම තියෙන ඔය කියපු ඔක්කොටම වඩා පහසු ගන්න ටික. මේ පොත් ටික විතරක් නෙමෙයි නිදහස. හිතන්න පුළුවන් දේ. දැන් මේ සියලු දේවල් අපි අභිධර්මයට යනවා. අපි දැනගන්නවා හරිම තැන් වලින් නේද? ඒත් අපි එහෙම දැක්කයින් පස්සේ අපිට මේ විවෘතභාවය සහ ඒ පහසුකම් ටික තියෙනවා. ඉතින් ඒකයි ස්වාමීන් වහන්සේ දැන් ඔය දෙවිගුරුවන්ට ඉතින් ඒගොල්ලන්ට ඊළඟ තලවලට සෝවන් වුණා හරි ඵලයකටපත් වෙනවා නම් එතකොට අවශ්‍ය ඒගොල්ලන්ට පින් කරන්න බෑ මිනිස්සුયો පින් අනුමෝදන් කරන්න ඕන කියනවා නේද? මම හිතන්නේ දෙවිවරුන්ට පින් අවශ්‍යයි කියලා තැනක තියෙනවා. තියෙනවා. ඔව් මිනිස්යන්ට දෙවියන්ට මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඔක්කොටම පින් අවශ්‍යයි. ඔව්. ඒතකොට දෙවිගොල්ලන්ට මිනිස්සුયો පින් අනුමෝදන් කරන්න ඕනද? නෑ අනුමෝදන් අපි යන වෙන පැත්තකට දැන් අපි අර මේ සාමාන්‍ය ප්‍රශ්න වලට යනවා. දැන් මෙහෙම අපි කියමුකෝ මේ පින් කාටත් අවශ්‍යයි. රහත් වෙච්ච උත්තරමේකට අවශ්‍ය නැති පින්. ඒකනේ ඒ උන්වහන්සේ ක්‍රියාචිත්ත බවට පත්වන්නේ. පින් අවශ්‍යයි. ඉතින් දෙවිවරු ශාල මොනවා හරි කරපු පිනක් සා දිව්‍ය ලෝකෙට ගිහින්. ඒත් ඒගොල්ලෝ කැමති. මොකද ඒගොල්ලෝ කැමති අයිද දන්නවද? ඒගොල්ලෝ දැනගන්නවා මේ පිනක් හින්දා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. වැඩි තව යනවා වැඩි. දැන් එහෙම වෙනවනේ. දැන් අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බලනකොට දවසක් මේ කවුද ඇවිල්ලා උන්වහන්සේගේ පන්සලම දෙනවා. ඒක තියෙන දම්පලි කතාවක. ඉතින් බලනකොට දේවතාවිය. ඒකටම ලක්ෂයක්. ඉතින් උන්වහන්සේ අහනවා මේ වැඩේ කරන්න එපා කියලා. ඊපාර කියනවා මේ නෑ මේ මම මේ අමදලා තමයි මේක වෙලා තියෙන්නේ. දැන් මේ එතන ඇවිල්ලා මේ
මලුව අමුතපු නිසා තමයි මම දිව්‍ය ලෝකෙ ගියේ. මට දැන් ඒක ආයෙ කරන්න ඕනේ. අන්න දැන් අපි දෙවිවරු කරන්නේ තව වැඩ කරගන්න බලන්න. ඒගොල්ලෝ බලන්නේ දැන් දෙවිවරු කැමති නැහැ තියෙනව නැති වෙනවනේ. දැන් ඒක තිබෙනවා එක සූත්‍රයක මේ දෙවිවරු මේ යනකොට තිබෙන වේදනාව. ඒගොල්ලෝ කැමති නැහැ යන්නේ ඒවයි. නන්දන වෙන අතරින්න කැමති නැහැ. සුදම්ම සභාව අකින් වෙන කැමති නැහැ. යාළුවන්ගෙන් යන්නේ මිනිස්සු වගේම තමයි. ඊට පස්සේ ඒක මහා අපි දකින්න හොඳ නෑ මේ අපේ භව කියන සංකල්පෙ උත්තනක් කියලා. හොඳයි වෙනත් මොකුත් අද කතා කරපු දේ සම්බන්ධව තිබෙනවද? මේ දක්වා නැත්නම් අපි පුණ්‍යානුමෝදනාවට. ආමඳුරණි විභව තණ්හා ඇති වෙන්නේ කොහොමද? විභව තණ්හාව කියන්නේ දැන් භවය විශ්වාස කරන්නේ නැති එක තමයි මූලිකම මේ පහසු එක අඳුර ගන්න. දැන් අපි ගත්තොත් මම කියන්නේ XYZ කියලා ආගම්. යම් කිසි ආගම් වල අපි දන්නවා කෙලින්ම මේක ප්‍රකාශ කරනවා ඊළඟ ජීවිතයක් නැහැ කියලා. ඒක තරහ සදාකාලික. දැන් මේ ජීවිතෙත් සමහරව ඉන්නවානේ මේ කර්මයේ පැත්තට ගත්තක් තියෙනවා. සමහර කාණ්ඩයක් ඉන්නවා කුසල අකුසල් වැඩන්නේ. අපි පුළුවන් විදිහට භෞතිකවාදීව ජීවත් වෙන්න. අතට යාගේ විශ්වාසය දෙන්නේ කුසල අකුසල් වැඩක් නැහැ කිව්වම ඊළඟ ජීවිතේ ප්‍රතිඵලක් නැහැ නේද? එයා කෙලින්ම ඔන්න භවයක් නැහැ කියලා මෙහි වැඩ කරගන්න. يعني ඊළඟට භවයක් නැහැ කියලා එයා මෙතන කුසල අකුසල් පිළිබඳව තෝරා ගැනීමකින් තොරව එයා වැඩ කරනවා. එතන තියෙන විභවයක්. ඒක තමයි සරලම විදිය. අඳුරා ගන්න තියෙන පහසුම විදිය. ඉතින් භෞතිකවාදී දැන් අපි මේ සමාජයේ අපි දකින මිනිස්සු අතරෙත් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. දැන් ගොඩක් අය ඉන්නවා අපි නොදන්න තැන්වල. ඒ අය ඉදිරියක් විශ්වාස කරන්නේ නැති අයත් ඉන්නවා එක පැත්තකින්. දෙවෙනි කාරණාව මේ ජීවිතේ කරන දේවල් තෝරා බේරා ගැනීමක් නැතුව කරන අය තියෙන්න පුළුවන්. ඔව්. ඒගොල්ලන්ව දාන්න පුළුවන් ස්වාමින් වහන්සේ මිත්‍යා දෘෂ්ටික කියලා. විභවයක් නැහැ කියන්නේ මිත්‍යා දෘෂ්ටික. ඔව්. එහෙම තියෙනවා. මම හිතන්නේ එච්චරයි නේද අපි එහෙනම් අවසන් කරන්න මත්තෙන් හෙට දවසේ අපි මේ සෙනසුරාදා පූජාව පවතිනවා. හවස 5ට සෙනසුරාදා පූජාව හවස 5ට හෙට ඉඳලා හැම සෙනසුරාදාම පවත්වන. ඒ වගේම AGM එක තිබුණා පන්සලේ දායකයන්ට හවස 3ට. මේ දෙකම එකම Zoom address එකකින් තමයි තියෙන්නේ පූජා address එක. ඉතින් අද දවසේ අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා ලබාගත් ආ වූ සීල කුසල් අපි මේ ඥාතීන්ට අනුමෝදන් කරමු මුලින්ම. ඒ නිසා ඔබ අප නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් ලැබෙත්වා. ඒ සියලුම ඥාතීන් සංසාර ගමනේ මේ භවය නිසා දුක් ඇති ස්ථානයේ උප්පත්ති ලැබලා ඉන්නවා. මේ ස්ථානයෙන් ස්ථාන වලින් වහම මිදෙත්වා. සපවත් ස්ථානයක ජීවත් වෙනවා නම් මේ සැපය පාදක කරගෙන තාම ඉක්මනට උතුම් නිවන් සුවයටපත් වෙත්වා. සාදුකාරයක් වත්. සාදු සාදු. නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම දෙවිවරුන්ට අවශ්‍යයි. අත්කරා ගොඩක් මේ දෙවිවරු සම්බන්ධව. ඒ නිසා මේ ලබාගත් ආ කුසල් දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ඒ සැප සම්පත් දිනු කර ගන්න අතර ඔබ සැමට හැම දිනාටම ආශිර්වාද කෙරෙත්වා. ඔබ සෑම දිනාගේම සියලු කටයුතු වලට විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පතට හැම කටයුත්තකටම ඒ වගේම දෙවියන්ටත් විශේෂයෙන්ම එයාගේ ප්‍රාර්ථනාව අවසාන වශයෙන් නිවන් සුවය. ඒ නිසා හැම දිනාටම උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් වත්තුමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං අපේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපatti සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ඨා ච බුම්මට්ඨා වනාගමහිත්‍තිකා කත්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග
මෛත්‍රික පුඤ්ඤන්තං සතං මොදිත්වා තිරං රක්칸තු ලෝක සාසන දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අපි සේනම් අවසාන වශයෙන් කල්පනා කරමු. අද දවසේ මේ රැස් කරගත්තා වූ සීල කුසල ඔබ අප සම්බදාටම හේතු වෙලා අවසානිකව බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවය මේ ජීවිතයේදී සාක්ෂාත් කරගන්නට නැවත වාරයක් මේ කුසල් ඒකාකාරීව හේතු වෙත්වා වාසනාව වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු 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 ගුණවන්තං ගුණවන්තං පුඤ්ඤාතං අනුත්තරං තුල්ලමේ බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාතං අනුත්තරං දුර්ලභේන මයාවන්තං බුද්ධ පුත්තං නමාමහ. සාදු 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 Thank you.